සියලුම දෙනාට ආයුබෝවන්. නිදුක් නිරෝගී බව ඔබේ ජීවිතවලට වඩා වැඩියෙන් ලැබේවා. ඒ වගේම මේ නිරෝගීකම ආරක්ෂා කරගන්න පුළුවන් ශක්තිය ඔබට මට මේ මුළු ලෝකෙටම වඩා වැඩියෙන් ලැබේවා සහ දැනේවා. ඒ කියන ප්‍රාර්ථනාව වර්තමානයට වඩා වැදගත්යි කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝම ඉදිරියේ එක්තරා විදිහකින් දැඩි අවධානමක් සහ අවධානමක ලකුණු පෙනෙන්න තියෙන නිසා අපි හැමෝගේම සුරක්ෂිත භාවය ඊටාම වැදගත්. පෙර සූදානම් ඊටාම වැදගත්. ඒ නිසා විවිධ මාතෘකා කතා කරපු අපට වර්තමානයේ කතා කරන්න ඉතිරි වෙලා තියෙන ප්‍රධානම මාතෘකාව මේ කොරෝනා වසංගතය හා සම්බන්ධව කරුණු. ඒ නිසා නිරන්තරයෙන් ජාතික රූපවාහිනිය විදියට ඔබ දැනුවත් කරන්න උත්සාහ කරන්නේ මේ වෛරසයෙන් අප ආරක්ෂා වෙන්න අවශ්‍ය නිසා. අපේ දරුවන්, අපේ වැඩිහිටියන් විශේෂයෙන්ම මේ සියලු දෙනාම ආරක්ෂා කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින නිසා. ඒ නිසා අපි අද පැයක කාලයක් ශනිදායි බොන් වැඩසටහන වෙන් කරගත්තා. මේ කොරෝනා වසංගතය හා සම්බන්ධ වර්තමානයේ සහ පවතින ඇතැම් දුර්මත වෙන්නත් පුළුවන්, නැත්නම් සමාජය තුළ පැතිර යන ඇතැම් මතවාද වෙන්න පුළුවන්. මේ සියල්ල निराකරණය කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා වසංගත රෝග විද්‍යාඥ ඒ වගේම විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යවරයා. ආයුබෝවන් ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ දවස්වල බොහොම කාර්යබහුලයි ඔබතුමා. කොරෝනා වසංගතයත් එක්ක ලොකු කාර්යභාරයක් කරන්න ඔබතුමාට විශේෂයෙන්ම පැවරලා තියෙනවා. ඒත් එක්කම මේ රෝගය වෛරස් රෝගයක්. මේ වෛරස් රෝගය හා සම්බන්ධ බොහෝ තැන්වල විවිධ මාතෘකා කතා කරනවා. ජාත්‍යන්තර වශයෙන් විවිධ මාතෘකා කතා කරන තැන් තියෙනවා. ඒ සියල්ල හැමුවේ මේ වෛරස් රෝග හා සම්බන්ධව පවතින තත්ත්වය ගැන නැත්නම් මේ වෛරසය පිළිබඳව පැහැදිලි කරන්න අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා වෛද්‍ය නදීක ජානගේ වෛද්‍යවරයා. ඔහු වෛරස වෛද්‍ය පිළිබඳව වෛරස වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහටයි කටයුතු කරන්නේ. ආයුබෝවන්. කරුණු කාරණා කතා කරන්න කලින් සුදත් සමරවීර වෛද්‍යතුමනි මට දැනගන්න අවශ්‍යයි මේ වෙනකොට පවතින තත්ත්වය. ඊයේ දවසේ ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින්. මේ අද උදේ වෙනකොට මොකද තත්ත්වය? ඔව් අත් වශයෙන්ම ගත්තාම අපි දැක්කා පැලියගොඩ මාළු මාකට් එකට බ්‍රැන්ඩික්ස් කක්මාන්ත ශාලාවට සම්බන්ධ ඒ පොකුරේ හිටපු සමහර අය ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අපිට දැනගන්න ඕන මෙතන මේ පැලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළටත් මේ වෛරසය ගිහින් තියෙනවද කියලා. මොකද විශාල ජනකායක් එකතු වෙන තැනක්. ඒ නිසා තමයි අපි එතන පරීක්ෂණ පටන් ගත්තේ. PCR පරීක්ෂණ අපි මුලින්ම තෝරාගත්තු නියැදියක කරපුවම අපිට තේරුණා එතන විශාල ප්‍රමාණයක වෛරස් ආසාදනයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි එතන සේවය කරන සහ එතෙන්ට පැමිණෙන සියලුම දෙනාගේ පරීක්ෂණ පටන් ගත්තා. ඒ පටන් ගැනීම අපි බොහොම කෙටි කාලයක් ඇතුළත එක දවසක් ඇතුළත එතන විශාල ගණනක අපි පරීක්ෂා කරපු හින්දා තමයි අපිට ඊයේ දවස තුල විශාල ප්‍රමාණයක් අපේ රෝගීන් වාර්තා වෙන්නේ. එතනදී අපි දැක්කා මෙතන මාළු මාකට් එක පිළිබඳව තියෙන වැදගත්ම දේ තමයි මේක ඇවිල්ලා එක මධ්‍යස්ථානයක්. මුළු රට පුරාම තියෙන දීවර වරාය වලින් ගේන මාළු ඒ වගේම දීවරින් අල්ලන මාළු මෙතෙන්ට ගේනවා විකුණන්න. ඒ වගේම මෙතෙන්ට එනවා වෙලෙන්දු, තොග වෙලෙන්දු එනවා මාළු ගන්න. ඒ වගේම සිල්ලර වෙලෙන්දු එනවා මාළු ගන්න. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් එනවා මාළු ගන්න. ඒතකොට ජනතාවත් විශාල ප්‍රමාණයක් මෙතෙන්ට එනවා දිනපතාම. ඒ වගේම සිල්ලර අරගෙන ඒ අවට ප්‍රදේශවල විකුණන අය ඉන්නවා. ඒ වගේම තොග පිටින් අරගෙන රට පුරාම ගෙනහිල්ලා තවත් සිල්ලර වෙලෙන්දුන්ට දීලා ගෙවල් වලට ගිහිලා බෙදෙන ජාලයක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී ඇත්ත වශයෙන්ම මාළු බෙදනවා වගේම එතනදී ඒ වෛරසය ආසාදනය වෙච්ච අයගෙන් කෙනාගෙන් කෙනාට මේක රට පුරාම ඒ ආකාරයටම වෛරසයත් බෙදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එතන තමයි එතන වැදගත්කම තියෙන්නේ. මේ අපි මේ පරීක්ෂණ කිරීම දැන් දිගින් දිගටම කරගෙන යනවා. ඒ රෝගීන් අපි හඳුනාගත්තාම අපි කරන්නේ ඒ රෝගීන්ගේ පළමු පෙළේ ආශ්‍රිතයෙන් ඒ රෝගීන් එක්ක ළඟින්ම සමීපවම ආශ්‍රය කරපු පිරිස හඳුනගෙන ඔවුන් නිරෝධායනය කරලා ඔවුන්ගේ PCR පරීක්ෂණය සිදු කරනවා. දැන් ඒක අද ඉඳන් ඒක දිගටම ඉදිරියට සිදු වේවි. ඒ වගේම ඔවුන්ගේ PCR පරීක්ෂණය පොසිටිව් වුණොත් ඒ කියන්නේ ඔවුන් රෝගීන් වෙලා තියෙනවා. ඒතකොට ඔවුන්ගෙත් අපි පළමු පෙළේ ආසාදිතින් ඒ පළමු පෙළේ ආශ්‍රිතයින් අපි හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඒ විදිහට පියවරෙන් පියවර අපිට යන්න වෙනවා. ඒ වගේම යම් කිසි දෙයකින් PCR පරීක්ෂණය නෙගටිව් වුණොත් අපිට සිද්ධ වෙනවා එයාව නිරෝධායනය කරලා දවස් 14ක් තියලා නැවත වතාවක් පරීක්ෂා කරලා බලලා රෝගියෙක්ද කියලා හඳුනා ගන්න. ඒ තත්ත්වය තමයි දැන් තියෙන්නේ. කැපකිරීමක් කරන්න වෙනවා අපි හැමෝටම. මේ වෙනුවෙන් අපි සූදානම් විය යුතු අවස්ථාවක ඉන්නේ. දැන් මාළු මාකට් එකේ කතාවට ආපු නිසා මේ වෙනකොට රටේ ජනතාව අතර එක්තරා විදියකින් භීතියක් ඇති වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් නදීක වෛද්‍යතුමාගෙන් දැනගන්න අවශ්‍යයි. මාළු ආහාරයට ගත්තාමත් මේක ඇති වෙන්න පුළුවන්. මාළු වල තිබුණොත් එහෙම වෛරසය මාළු හරහා වෙන්න පුළුවන්. අපි ආහාරයට ගත්තාම කියන කාරණය. ඔව්. ඒකෙදී අපි මේ දිහා මෙහෙම ප්‍රවේශයක් ගන්න ඕනේ. මේ සම්බන්ධව අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍යත් නැහැ. නමුත්
මේ සම්බන්ධව කරුණු කාරණා දැනුවත්ව අපි ඒ සම්බන්ධව කළ යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වෛරසය අපි යම්කිසි ආහාරයක් අපි පිස ආහාරයට ගන්නකොට මේ වෛරසය එම ආහාරය රැඳෙන්නේ නැහැ තිබුණත්. ඒක විනාශ වෙනවා. අපේ සාමාන්‍ය උයන උෂ්ණත්වයේදී මෙම වෛරසය විනාශ වෙනවා. ඒකින්ද පිසපු ආහාරයක් අපි ගත්තා කියලා ඒකේ වෛරසය තිබ්බත් ඒකෙන් අපිට ආසාදනයක් වෙන්න තියෙන chance එක අඩුයි. නමුත් ඊට අමතරව සාමාන්‍යයෙන් ලෝකයේ තත්ත්වය ගත්තම මේ වගේ ක්‍රමවේද මගින් මේ වෛරසය පැතුරුණා කියලා ප්‍රායෝගිකව අපිට ඩිටෙක්ට් වුණ අවස්ථා එච්චර නැහැ. ඒ කියන්නේ ලොකු ඉම්පැක්ට් එකක් වෙන විදිහට මේකෙන් යමක් වෙයි කියලා දැනට වාර්තා වෙලා නැහැ. නමුත් අපි මේකේ සෛද්ධාන්තික පැත්ත බැලුවොත් එහෙම අපි නිතර මේ වෛරසය ගැන කතා කරනවා. මේ වෛරසය යම් ප්‍රමාණයක් යම්කිසි පෘෂ්ඨ මත රඳලා පවතින්න පුළුවන් කාලයක්. ඒතර ඒ හරහා ඒ පෘෂ්ඨය අපි ස්පර්ශ කිරීම හරහා ඊට පස්සේ අපි අපේ ශ්ලේෂ්මල් පටක ස්පර්ශ කරොත් එහෙම මේ වෛරසය අපිට බෝ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒතර ඒ સિદ્ધාන්තය ගැන අපි පොඩ්ඩක් මෙහිදී සලකා බලන්න ඕනේ. මොකද අපි හිතමු යම් හේකින් යම් කිසි පෘෂ්ඨයක් මේ වෛරසය තවරුණා නම් ඊට පස්සේ ඒ ආශ්‍රිත පෘෂ්ඨය යම් කිසි අඩු උෂ්ණත්වයක පැවතුනොත් එහෙම මේ වෛරසයට යම් ප්‍රමාණයක් කල් එම පෘෂ්ඨ මත රඳා පැවතීමේ හැකියාව තියෙනවා. දැන් ඒ විදිහට කිව්වහම මේ මාළු සහ මස් වගේ දේවල් ශීතාගාර තුරන අපි තියාගන්න. ඔව්. දැන් එහෙම වුණාම එතන වෛරසය තියෙන්න පුළුවන්. ඔව්. මම කියන්නේ සෛද්ධාන්තිකව හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව මේ වගේ අවස්ථාවක් මගින් සමාජයේ යම්කිසි ඉම්පැක්ට් එකක් වීමට අදාළව පැතිරීමක් වෙයි කියලා තාම වාර්තා වෙලා නැහැ. ඒතර අපි මේක තුලනාත්මකව බලන්න ඕනේ මේකේ ප්‍රායෝගික தත්ත්වය අපි දැනට දන්න ප්‍රමාණය සහ මේකේ විභවයන් සම්බන්ධව. එතකොට එහෙම ගත්තම යම්කිසි අඩුෂ්ඨත්වයකදී යම්කිසි ආහාරයක තැවරලා තිබ්බොත් මෙම වෛරසය ඒක යම්කිසි රඳා පැවතීමක් තියෙන්න පුළුවන්. ඒ වගේම නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපිට මේක බෝ වෙනවා කියලා. මොකද මේ වෛරසයේ තියෙන ප්‍රමාණය ඉතා වැදගත් අපිට මේක බෝ වෙන්න පුළුවන්ද නැද්ද කියන එක. ඒකින්ද මෙහිදී වඩා වැදගත් වෙන්නේ අපි ජනතාවක් විදියට ફોකස් කරන්න ඕනේ. අපි තුමු අපිට පුළුවන් මේ වගේ ප්‍රැක්ටිස් එකකට යන්න. ඒ කියන්නේ අපි මේ වගේ ශීතකරණ වල තබා ගන්න ආහාර තිබ්බොත් එහෙම අපිට පුළුවන් අපි ඒ ආහාරය එළියට අරගෙන අපි යම්කිසි ඒක උෂ්ණත්වයට ලක් කරන්න ඉස්සෙල්ලා ප්‍රොසෙස් කිරීමක් කරනවා. අපි ඒක මේ යම්කිසි බෝඩ් එකක් උඩ තියලා කපන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් පොඩ්ඩක් ඒ arrangement එක යම්කිසි ආකාරයක ආරක්ෂා සහිතව ප්ලෑන් කරන්න. ඒ කියන්නේ අපි එතකොට ඒකට වෙනම ස්ථානයක් යොදා ගන්නවා. එම ස්ථානය ඒ ස්ථානය මේ කාර්යය කිරීමෙන් පස්සේ හොඳට හොදනවා. සබන් යොදා. ඊට පස්සේ ඒ වගේ දෙයක් කිරීමෙන් පස්සේ අපේ අත් හොඳට සබන් දාලා සෝදනවා. එතකොට මම කිව්වා වගේ මේක ආහාරයේ තිබිලා අපිට අනුභව කිරීම හරහා පිසන දහරක් අනුභව කිරීම හරහා අපිට යන්න තියෙන chance එකක් නැහැ. නමුත් යම්කිසි ආහාරයක මේක රැඳුනොත් අඩු උෂ්ණත්වයක පැවතුනොත් අපිට ඒක ටච් වීම හරහා අපි අර හැමදෙස්සෙම කියන අපි නොබ් එකක් අල්ලලා පෘෂ්ඨයක් අල්ලලා අපිට පැතිරෙන්න තියෙන්නේ. අන්න ඒ සෛද්ධාන්තික පැත්ත තියෙනවා. ඉතින් ඒකින්ද අපි යම් ප්‍රමාණයකට ඒ පිළිබඳව සබුද්ධිකව බලලා අපි පොඩ්ඩක් අපේ ප්‍රැක්ටිස් එක යම් කිසි ආකාරයකට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනුගත කරගත්තා නම් වඩා සුදුසුයි අනියත බියක් ඇති කරගන්නේ නැතුව. මොකද මේක තාම ප්‍රායෝගිකව මේක හරහා ලොකු පැතිරීමක් ඇති වෙන තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. තවමත් මේ පිළිබඳව පර්යේෂණ කරන නිසා ඒ පර්යේෂණ අනුව ඔබතුමාලට තොරතුරු වල තියෙන දේවල් තමයි වෛද්‍යතුමා අපිට කියන්නේ. සුදත් සමරවීර වෛද්‍යතුමා දැන් මේ වෙනතුරු අපිට පේනවා ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් බලධාරීන් කියනවා තාම මේකේ සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා. නමුත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා දැන් සමාජ ව්‍යාප්තියක ලකුණු පේනවායි කියලා. ඔබතුමාගේ නිරීක්ෂණය මොකක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගයේ අවදි තීරණය කරලා තියෙන්නේ යම්කිසි විදිහකින් ඒ අවධිය අනුව අපි ගන්න ඕන සෞඛ්‍ය ආරක්ෂක නැත්නම් රෝගය වැළැක්වීම සඳහා ගත යුතු පියවරන් එකින් එක අවධියට වෙනස් වෙනවා. ඒක නිසා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. එතකොට යම්කිසි විදිහකින් අපිට රෝගී පොකුරක් ඉන්නවනම් ඒ කියන්නේ අපි රෝගියෙක් ඉන්නවා රෝගී පොකුරක් ඉන්නවා. එතකොට ඒ කියන්නේ ඒ රෝගියෙකුට රෝගියෙක් සම්බන්ධයි. අපිට පුළුවන් ඒ රෝගියාගේ ඒ පොකුරේ ඉන්න අපි හිතුව 50ක් ඉන්නවයි කියලා. ඒ 50න් මේ එක් එක්කෙනාට කොහොමද මේක ආවේ කියලා අපිට ඒ පොකුර ඇතුලේ අපිට කියන්න පුළුවන්.
ඉතින් ඒ වගේ තත්ත්වයකදී අපි මැදිහත් වෙන ක්‍රියාදාමයේ වෙනස් අර මේක රෝගය සමාජගත වෙලා තියෙනවා. අපි සමාජගත වෙලා කියන්නේ රෝගය අපිට රෝගීන් වාර්තා වෙනවා. අපි PCR පරීක්ෂණ කරපුවාමනේ වාර්තා වෙන්නේ. එතකොට මේක මොකක් හරි රෝගී ලක්ෂණ හින්දා හරි එහෙම නැත්නම් අපි අහඹු විදියට ගන්න සාම්පල් වල හරි දැන් රෝගීන් වාර්තා වෙනවා. වාර්තා වුණාම මෙයාට මේක කොහෙන්ද හැදුනේ කියලා අපිට හොයාගන්න බෑ. එයාට තියෙන සම්බන්ධතාවය තව කෙනෙකුට අපිට කියන්න බෑ. ඉතින් ඒ සම්බන්ධතාවය අපිට එහෙම කියන්න බැරි නම් එතකොට අන්න එතකොට අපි කියනවා සමාජගත වෙලයි කියලා. එහෙම නැත්නම් OPD එකට එනවා කැස්සෙන් පිරිසා වගේ මේ රෝග ලක්ෂණ තියෙන අය එනවා අපි පරීක්ෂා කරනකොට එයා පොසිටිව්. ඒ වුණාට අපිට හිතා ගන්න බෑ එයා කිසිම පොසිටිව් කෙනෙක් ආශ්‍රය කරලා නැහැ. ඒ වගේ තැනකට ගිහිල්ලා නැහැ. ඒක හිතා ගන්න බෑ කොහෙන්ද ආවේ කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් આવොත් අපි කියනවා මේක සමාජගත වෙලයි කියලා. නමුත් මේ දක්වා අපි මේ කරපු මේ ටෙස්ට් වලින් අපි හොයාගත්තු මේ රෝගීන් සියලුම දෙනාම අපිට පුළුවන් සම්බන්ධ කරන්න යම්කිසි විදියකින් මේ බ්‍රැන්ඩික්ස් පොකුරට ඊට පස්සේ බ්‍රැන්ඩික්ස් පොකුරට අමතරව අනිත් එක තමයි මේ පොකුරක් ඇතුලේ ද්විතීයික පොකුර ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හොඳම උදාහරණය තමයි මේ පෑලියගොඩ පොකුර. පෑලියගොඩ පොකුරයි බ්‍රැන්ඩික්ස් පොකුර අතර සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් ඊට පස්සේ මේ පෑලියගොඩ පොකුර වෙනම පොකුරක් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. එතනින් පිටියට එතනින් තවත් අයට පැතිරෙනවා එහෙම. දැන් මේ හොයාගත්තු ගොඩාක්ම රෝගීන් අපි හොයාගන්නේ මේ පෑලියගොඩ මේ මාළු වෙළඳ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා. මොකද එතකොට එක්ක මාළු වෙළඳ මේ ගියේ කෙනෙක්. එහෙම නැත්නම් මාළු වෙළඳෙක් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂා කරපුවම අපිට මේක හමු වෙනවා. ඉතින් ඒක නිසා අපි තවමත් ඉන්නේ මේ පොකුර මට්ටමේ. ඒ කියන්නේ දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල දිස්ත්‍රික්ක ගණනාවක දැන් වෛරසය ආසාදිත හොයාගත්තනේ. මේ හැමෝම සම්බන්ධතා ජාලයක් එක්කයි හොයාගෙන තියෙන්නේ. ජාලයක් එක්කයි. ඒක සමාජගත වෙනවද පොකුරක්ද කියන එක ඒක තීරණය වෙන්නේ එක ප්‍රදේශයකට සීමා වෙලාද එහෙම නැත්නම් ඒක පැතිරිච්ච පුද්ගලයන් ප්‍රමාණය මොකද කියන එක මත නෙවෙයි. ඒක අර කොහොමද අපි හොයාගන්නේ මේ පුද්ගලයන් අතර සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියන එක මත. හැබැයි අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මෙහෙම පොකුරක් විශාල වෙනකොට පොකුරක් පැතිරෙනකොට ඒ අර එක් එක්කෙනාට තියෙන සම්බන්ධතාවයන් අපිට හඳුනා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට අර තියෙන ධම්මලේ පුරුක් අතරමඟදී අපිට මග ඇරෙනවා. මග ඇරුණාම එතකොට අන්න රෝගීන් වාර්තා වෙනවා. එතකොට ලොකු අවධානමක් තියෙනවා ඒක සමාජගත වෙන්න. එතකොට ඒක සමාජගත වීම තමයි එතනදී. මොකද අපිට මෙතනදී පොකුරක් තියෙනවා නම් අපිට ඒ පොකුරේ ඉන්න අර ආශ්‍රිතයන් හඹා ගිහිල්ලා අපිට පුළුවන් වෙනවා මේ රෝගීන් ඔක්කොම අඳුනගෙන ඔයගොල්ලන්ව ප්‍රතිකාර කිරීම, නිරෝධායනය කිරීම ඒ කටයුතු ටික අපිට කරන්න පුළුවන් වෙනවා. නමුත් සමාජගත තත්ත්වයට ගියාම එහෙම පොකුරක වගේ අර එහෙම ආශ්‍රිතයන් හඹාගෙන ගිහිල්ලා ඔක්කොම අඳුන ගන්න අපිට බැරි වෙනවා. ඉතින් බැරුණාම එතකොට අපිට ඒක පාලනය අපේ කිලිහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අත් වශයෙන්ම මේ පොකුරක් විශාල වෙන්න ඒක දිස්ත්‍රික්ක ගණනාවක රටපුරක් පැතිරෙනකොට අර අවදානම තියෙනවා බොහොම පහසුවෙන් බොහොම ශනිකවම දවසක් ඇතුළත මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අවබෝධ කරගෙන මේක බොහොම ඒ කියන්නේ අවදානමක් තියෙනවා කියලා. මේක සමාජගත රෝගය ලංකාවේ සමාජගත උනායි කියලා අපිට නිර්වචනය කරන්න තාමත්ම දැඩි අවදානමක් සෝ ඉඩකඩක් ඉදිරියේ තියෙනවායි කියන එක සිහි තබාගෙන ජනතාව කටයුතු කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වෙලාවේදී වෛරසය ඉතා ඉක්මනින් පැතිරෙන්න හේතු පිළිබඳව වෛද්‍යවරු කියලා තියෙනවා කියලා මට ඇහුණා තම මාධ්‍යයන්හි. ඒ නිසා මම කැමතියි ඒ ගැන ජානක වෛද්‍යතුමාගෙන් දැනගන්න. මේ වෛරසයේ පැතිරීමේ ශීඝ්‍රතාවය වැඩි අවස්ථාවක පවතින්නේ කියලා. ඇත්තද? ඔව් ඒක මම හිතන්නේ අපි මේ රෝගීන් පරීක්ෂා කිරීමේදී අපේ ටෙස්ට් වලදී අපිට ඩිටෙක්ට් වුණා ගොඩක් වෙලාවට මේ අයගේ ටෙස්ට් රිසල්ට් එක ටිකක් ස්ට්‍රෝං පොසිටිව්. කියන්නේ හොඳ වඩා වැඩි රියැක්ටිව් රිසල්ට්ස් එන්නේ. එතකොට ඒක සම්බන්ධව හිතලා තමයි සමහරලාට ඕ වගේ මතයක් එනවා. මේගොල්ලන්ගේ වෛරල් ලෝඩ් එක වැඩි ඇති ඒ හින්දා යම්කිසි වැඩි පැතිරීමකට chance එකක් තියෙනවාද කියලා. මම අර ආපහු ඒක සම්බන්ධවත් අපේ උපකල්පනයක් තියෙන්නේ. මොකද අපි මේ වෙලාවේ දැක්කා වෙනදාට වඩා මේ හම්බෙන ගොඩක් රෝගීන්ගේ ටෙස්ට් රිසල්ට් එක බොහොම ස්ට්‍රෝං පොසිටිව් ගතියක් තියෙනවා. ඒතර ඒකෙන් අපිට සියලු දේ ඉන්ටර්ප්‍රිට් කරගන්න බෑ. ඒකෙන් අපිට එක වෙලාවක හිතන්න පුළුවන් මේ ආසාදනය මේ ළඟදි හැමෝටම පැතුරුණාද කියන කාරණේ. හැබැයි හැමතිස්සෙම ඒ ස්ට්‍රෝං රියැක්ටිව් රිසල්ට් එක අපි හිතන විදියට වෛරස් ලෝඩ් එකට සමපාත වෙන්නේ නැහැ. ඒ වගේම ළඟ ඉන්ෆෙක්ෂන් එකක් ළඟදී ඇතිවුණු ආසාදනයක් කියලා සම්පාත වෙන්නේත් නැහැ. ඒ தත්ත්වය තියෙනවා. නමුත් අපි අර ඒ කරපු ඔබ්සර්වේෂන් එකකින් තමයි සමහර උපකල්පනය කරන්නේ අර වගේ වැඩි පැතිරීමට හැකියාවක් තියෙනවාද කියන එක. නමුත් ප්‍රායෝගිකව ගත්තම
තාමත් අපිට අපි අර මුලින් කතා කරපු ඇප්ලිකේෂන්ස් වලටම ගිහිල්ලා මේ වෛරසය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මේ වෛරසය අපි බොහොම දැකලා තියෙනවා enclosed environment එකක congestion එකක් තියෙන තැනක දීර්ඝකාලීනව අපි එක්ස්පෝස් වෙනකොට හරි නැත්නම් නැවත නැවත අපි එක්ස්පෝස් වෙනකොට හරි තමයි මේ වෛරසය පැතිරීමේ ස්වභාවය අපි නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. එහෙම නැති අවස්ථාවලදී මේ වෛරසය ඉතා ශීඝ්‍රව පැතිරෙන එක අපි දැකලා නැහැ. ඒක අපි කියන්නේ අර වගේ මම ඉස්සෙල්ලා විස්තර කරපු අවස්ථා පුළුවන් තරම් මග අරගෙන සිටීම තමයි අපි මේ වෙලාවේ උපක්‍රමයක් විදිහට කළ යුත්තේ. ඒක කලින් කරෙත් අපි ඒක දැනුත් කරන්න තියෙන්නේ ඒක තමයි. ඒ தත්ත්ව වෙනසක් වෙලා නැහැ. කෝටි 4කට වඩා වැඩි පිරිසක් ආසාදිතයෝ බවට පත් කරලා ලක්ෂ 11කට වඩා වැඩි පිරිසක් මරණයට පත් කරලා තිබුණත් තාම අවුරුද්දක් යන්නේ වෛරසයට නේද? ඒ නිසා මේ ගැන තවමත්ම පර්යේෂණ සිදු වෙමින් පවතින යුගයක තමයි අපි එක්තරා විදිහකින් මේ ගැන කතා කරන්නේ. කෙසේවත් තවත් කාරණයක් තියෙනවා. දැන් මේ වෙලාවේදී අපි දකිනවා අපේ රටේ මේ ක්‍රිටිකල් සිටුේෂන් නැත්නම් මේ ලෙඩ්ඩු හා සම්බන්ධව එහෙම දෙයක් අපිට වැඩි අවහන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ICU දාපු ලෙඩ්ඩු පිළිබඳව ඔබතුමාලා වැඩි අපිට කියන්නේ නැහැ. මරණ වාර්තා වීම අඩුයි. ඒ නිසා මේ සමාජය ඇතුළේ තියෙනවා නෑ මේක හැදුනට ප්‍රශ්නයක් නෑ. මේකෙන් නිකන් බේරෙන්න පුළුවන් කියලා එන්නේ එහෙම මානසිකත්වයක් ඇතැම් අය ළඟ තියෙනවා. ඔව් දැන් ඒක ඇත්තටම අපි සරලව විග්‍රහ කරගත්තොත් අපි මේ වෛරසයට බය වෙන්න ඕනේද නැද්ද? කොච්චර ප්‍රමාණයකට බය වෙන්න ඕනේද කියන කතිකාවතක් නෙවෙයි තියෙන්නේ. ගිය පාර අපි ගොඩක් බය වුණා මං හිතන්නේ. ඒක පේන්න තිබ්බා. ඒ ටික කාලය ඇතුළත මේ තරම් රෝගීන් වාර්තා නොවුණා. නමුත් මරණ යම් ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ නිසා බය ටිකක් වැඩියෙන් දැනුණා අපිට. දැන් මේ අවස්ථාවේදී අපේ බය ඒ තරම්ම නැහැ වගේ පේනවා ඔබ කියපු විදිහට. මම මේක දකින්නේ මෙහෙමයි. දැන් අපි මේ වෛරසය ගැන හිතුවොත් එහෙම මේ වෛරසය තනි වෛරසයක් විදිහට මීට වඩා භයානක වෛරස ලෝකේ තියෙනවා. නමුත් මේ වෛරසයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ පැතිරීමේ හැකියාව. එතකොට මේ වෛරසයක තියෙන දරුණුකම අපි තීරණය කරන්නේ ඒ වෛරසයට රෝගී තත්ත්ව ඇති කිරීමේ හැකියාව සහ ඊට පැතිරීමේ තියෙන විභවය දෙකම සලකා බලා. එතකොට මේ වෛරසය අපි ලෝකෙ පුරාම පේන උදාහරණ වලින් තේරෙනවා මෙහි සමාජීය බලපෑම ඇති වෙන්නේ පාලනයකින් තොරව අසීමාන්තිකව සමාජය හරහා මේ වෛරසය පැතිරෙන්න ගත්තාම. ඒක බොහොම පැහැදිලි. ඒකින්ද ඒ කියන්නේ සරලව මේ වෛරසය බලන් ඉන්නවා chance එකක් එනකන් uncontrol විදියට අපේ සමාජයේ පැතිරිලා අපිට damage කරන්න. ඉතින් ඒක තමයි අපි දකින தත්ත්වය ලෝකයේ අනිත් රටවල. අපේ රටේ තාම එහෙම තත්ත්වයක් ඇවිල්ලා නැහැ. අපි තාම මේ වෛරසයට වඩා උඩින් ඉන්නවා. අපි හැමතිස්සෙම මේ වෛරසයේ uncontrolled transmission එකක් කියන්නේ ඒක නවත්තලා තියෙනවා. විවිධ ක්‍රම වලින් test and contact tracing ඊට පස්සේ movement restrictions දාලා ඒක නවත්තලා තියෙනවා. ඒකින්ද අපිට මේ තියෙන තත්ත්වය මත සංකූලතා තියෙන රෝගීන් හමු නොවුනට ඒක ඇති වෙලා තියෙන්නේ අපි මේ artificial මේ වෛරස් එක බ්ලොක් කරලා තියෙන හින්දා. අපිට මේ වෛරසය මේ වගේ බ්ලොක් කිරීමට තියෙන හැකියාව අපි අතින් ශීන වෙලා ගියොත් මෙය අසීමාන්තිකව සමාජයේ පැතිරීමට අවකාශ උදා කර ගත්තොත් අපිට මේ කියන පින්තූරය එකවර වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මෙහිදී වඩා සැලකිලිමත් යුත්තේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ නැවත නැවතත් කියනවා ඒ වෛරසයේ බලාපොරොත්තුෙන් ඉන්න uncontrolled transmission එක ඒකට ලබා නොදී සිටීමට තමයි අපි වගා බලාගත යුත්තේ. අනවශ්‍ය විදියට අපි අනේ මාව ඉන්ෆෙක්ට් වෙලාද දන්නේ නැහැ කියලා තමන් ගැන විශාල බයකින් හැමතිස්සෙම කටයුතු කරන එකට වඩා මම ඉන්ෆෙක්ට් වෙලා තිබ්බොත් බැරිලාකත් මගෙන් මේ වෛරසය ඉතා සුළු කාලයකදී විශාල පිරිසකට යන විදිය හැසිරීම වලින් මම වැළකීලා ඉන්නවා. ඒ වෛරසයට මේ අවස්ථාව ලබා නොදී කියන එක තමයි අපි සංකල්පයක් විදිහට ඔලුවට දාගත්ත යුත්තේ. අපි බය විය යුත්තේ අන්න ඒ කාරණයට. අපි හරහා අපි ඉන්නවද යම්කිසි ක්‍රමවේදවල අපි හරහා වෛරසය අසීමාන්තිකව පැතිරෙන. එහෙම පැතිරුණොත් අපිට බලපෑමක් මේකෙන් අනිවාර්යෙන් වෙයි. මට මතකයි පළමු රැල්ල ආපු වෙලාවේදී අපි මේ වගේ සාකච්ඡාවක් කරනකොට එක්තරා වෛද්‍යවරයෙක් කිව්වේ මේ අපි හැමෝම හිතමු රෝගීන් කියලා. එහෙම වුණොත් මේ මගෙන් තවත් කෙනෙකුට මේ රෝගේ බෝ නොවෙන්න මං වග බලා ගන්නවායි කියන ඒ ආත්ම විශ්වාසය ආත්ම දමනය කරගත්තොත් අපිට මේ රෝගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියන කතාවක්. ඉතින් ඒ නිසා අපි හැමෝම රෝගීන්යයි කියලා හිතලා නේද? එහෙම හිතලා මේ තවත් කෙනෙකුට බෝ නොවෙන්න අපි වැඩ කටයුතු කරන්න උත්සාහ කරනවා වඩා හොඳයි කියලාත් වෙලාවකට හිතෙනවා. සුදත් සමරවීර වෛද්‍යතුමා දැන් ඔබතුමාලාගේ නිර්දේශ මතනේ මේ ලොක්ඩවුන් කරන ඒවා නැත්නම් මැදිරි නීති පැනවීම ආදී දේවල් කරන්න ඔබතුමාලාගේ නිර්දේශ පදනම් කරගෙන ආරක්ෂක අංශ සානිකුත් බලධාරීන් අපේ රටේ පළමු රෝගියා අර චීන කාන්තාව වාර්තා වෙලා ඉන්පස්සේ මග පෙන්වන්න සංචාරක මග පෙන්වන්න වාර්තා වුණාට පස්සේ රටම ඇඳිරි නීතියක් දාලා රටම නැමැත්තුවා. දැන් මේ රෝගීන් බහුතරයක් රටවල් මේ දිස්ත්‍රික්ක ගණනාවකින් මතුවලා තියෙද්දිත් තාමත් එහෙම දෙයක් කරන්න ඔබතුමාලා නිර්දේශ කරන්නේ නැහැ. එතන තියෙනවා පළවෙනි කාරණය තමයි පළවෙනි අවස්ථාවේදී අපේ ක්‍රියාමාර්ග ගත්තේ අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම හරියටම අධ්‍යයනය කරපු නැති ආගන්තුක වෛරසයක් හැසිරීම පිළිබඳව තියෙන මීට කලින් වෛරස් පිළිබඳව තිබිච්ච අත්දැකීමුත්
ඒ අවස්ථාව වන විට මේ වෛරසය පිළිබඳ තිබිච්ච අත්දැකීමුත් එක්ක තමයි අපි ඒ කටයුතු කළේ. ඉතින් ඒකෙදි ඇත්තටම අපිට ඒක ඒ අවස්ථාවේ ගත්ත ඒ ක්‍රියාමාර්ගය තාමත්ම උදව් වුණා මේ රෝගය පැතිරීම වළක්වන්න. මොකද මේ රෝගය පැතිරෙන්නේ කෙනෙකුගෙන් කෙනෙකුට. එතකොට තියෙන ආසාදිත කෙනෙකුගේ බිදිති මගින් නැත්නම් ස්පර්ශයෙන් යන්නේ. එතකොට කෙනෙකුට පුද්ගල සම්බන්ධතාවය. පුද්ගලයන් අතර එකිනෙකාට එකිනෙකා හමු වීම අඩු වෙන්න මේ වෛරසය පැතිරීම අඩු වෙනවා. ඉතින් ඒ தත්ත්වය තමයි තියෙන්නේ. නමුත් අපි දන්නවා ඒකේ තියෙන මිල ඒ වගේ ලොක්ඩවුන් එකකට ගියාම අපේ ආර්ථිකයට තියෙන බලපෑම, සමාජීය විදියට තියෙන බලපෑම, ඒ හැම දෙයක්ම ඊට පස්සේ අපේ අනිත් සාමාන්‍ය සෞඛ්‍ය කටයුතු සඳහා තියෙන බලපෑම මේ හැම දෙයක්ම තීරණය කරලා තමයි අපි මෙතනදී කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ අවස්ථාවේදී පියවරෙන් පියවර මේ தത്വයේදී සංචරණ සීමා කිරීම කළේ. නමුත් ඒක කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවල අත්‍යවශ්‍යම තැන්වලට තමයි මේ අවස්ථාවේදී සංචරණ සීමා දාලා ඒ සංචරණය සීමා කරලා මේ රෝගය පාලනය කිරීමට කටයුතු කරලා තියෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනිත් ප්‍රදේශවල මේ ලොක්ඩවුන් කරලා නැහැ. එහෙම නැත්නම් ඇඳිරි නීතිය දාලා නැති ප්‍රදේශවල ඉන්න ජනතාවට අර පහුගිය මාස දෙක තුනේ අපි හැසිරිච්ච ආකාරයට බොහොම නිදහසේ සහ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවා මේ වෛරසය කියන එක අපිට දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන අපි පෑලියගොඩ මාළු මාකට් එකේ මේක අඳුනගත්තට පස්සේ ඒ පෑලියගොඩ මාළු මාකට් එකට සම්බන්ධ විවිධ ප්‍රදේශවල හිටපු අයගේ අපි පරීක්ෂා කරනකොට මේ රෝගීන් හමු වෙනවා. ඒ වගේම තාම අපිට හඳුනාගත්තු නැති රෝගීන් මේ සමාජයේ තව බොහෝ පිරිසක් ඉන්නවා. අපි දැන් මේ තියෙන තත්ත්වයට ඒක තමයි යථාර්ථය. ඉතින් ඒ රෝගීන් අපි හඳුනා ගන්නකල් ඒගොල්ලෝ එහෙම ගමන් බිමන් යනවා නම් ඒගොල්ලෝ අනිත් අයට හම්බ වෙනවා නම් මෙතනදී ඒක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වයේදී අපි යම් කිසි විදිහකින් පියවර ක්‍රමානුකූලව සංචරණය සීමා කළා දැඩි සීමා කිරීම අත්‍යවශ්‍යම තැන් වලට විතරක් සීමා කරලා ඒක කළාට ජනතාවගේ පැත්තෙන් තියෙන දායකත්වය මෙතනදී අවශ්‍ය වෙනවා. අනවශ්‍ය විදියට එළියට එන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා මේක වැදෙන්න වැඩිහිටියන්ට හැදුනොත්. එහෙම නැත්නම් නිදංගත රෝග තියෙන අයට හැදුනොත් එහෙම මේක පැතිරෙනවා වැඩි, ඒගොල්ලන් දකුණු වෙනවා වැඩි, ඒගොල්ලන්ට රෝගය ඔවුන්ගේ මිය යනවා වැඩි. අතවශ්‍යම කලින් අවස්ථාවේදී මේක වැඩි විශාල පිරිසක් අපිට වාර්තා වුණේ වැලිසර කන්දකාඩු වගේ යම්කිසි සංවෘත පරිසරවල. ඒ වගේම විදේශවල සිට රටට ආපු ඇවිල්ලා ඒගොල්ලන් නිරෝධනය කරලා තිබිච්ච. ඒකෙන්ද අපේ ගෙවල් වල ඉන්න අපේ පවුලේ ඉන්න වැඩිහිටියන්ට මේ රෝගේ එහෙම නැත්නම් මේ නිදංගත රෝග තියෙන අයට මේක යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ බොහෝ පිරිසක් සමාජයේ ඉන්නවා නම් මේ රෝගේ හැදිච්ච අය මේක පවුල් වලට යනවා ගෙදරට මේ රෝගේ ගෙනියනවා. එතකොට ඒ වගේ අයට හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉදිරියේදී අපිට වැඩිපුර අර දැඩි සත්කාරයක වලට ඇතුල් කරන්න වෙන අය ඊට පස්සේ මිය යන අය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැමෝගෙම මේ රටේ ජනතාවගේ හැමෝගෙම වගකීම තමයි මේ අවස්ථාවේදී යම්කිසි විනයක් ඇතුව වැඩ කිරීම. එතෙන්දී පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න එක, ඊට පස්සේ එළියට යනවා නම් නිසි පරිදි නාහයයි කටයි වැහෙන විදියට මුඛාවරණයක් පැළඳීම, හැමතිස්සෙම මේක පැළඳගෙන සිටීම, ඒ වගේම අත නිතරම සබන් දාලා හොදන එක, මේ වගේ කටයුතු අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ තත්ත්වයට ඇති වුණොත් අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ටිකක් අමාරු කාලයක් තමයි. හැබැයි මොකද කරන්නේ? තමන්ගේ ළඟම ඉන්න නැත්නම් තමන්ගේ ජීවිතයේ සමීපතම යන ආදරණීයන්ව රැකබලා ගැනීම වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම වෙනුවෙන් ගෙදරින් එළියට යන අයට මෙතුමන්ලා කියන දේ කරනවා ඇරෙන්න වෙන කවරනම් විකල්පයක්ද? නේද? ඒ නිසා අපි ශනිදාය බොන්න වැඩසටහනින් එක දැනුවත් කරන්න ඔබ නිරන්තරයෙන්. අපි විරාමයක් ලබා ගන්නවා. ඉන් පස්සේ යලිත් මේ හා සම්බන්ධව කතා කරමු. යලි ඔබ ශනිදාය බොන්න වැඩසටහන සමග අප කතා කරමින් ඉන්නේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව. වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යවරයා සහ වෛරස් වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ වෛද්‍යවරයා සමග. සුදත් සමරවීර වෛද්‍යතුමනි, දැන් විවිධ පොකුරු ක්ලස්ටර්ස් අපිට හම්බුණා පහුගිය කාලේ. නමුත් මේ ඔබතුමා කියන ඔය මේ පෑලියගොඩ මාළු වෙළඳපොළ හා සම්බන්ධ පොකුර ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියක් දින කිහිපයක් ඇතුළත අපිට දකින්න ලැබුණා. ඒ කියන්නේ සෙස්සු පොකුරු වලට සාපේක්ෂව මෙහි තියෙන විශේෂත්වයක් ඔබතුමන්ලා හඳුනගත්තා. එක කාරණයක් තමයි අපි කොච්චර වේගවත්ද කියන එක මේ පරීක්ෂා කරලා හඳුනගන්න. ඉතින් එකක් තමයි අපි දැක්කහම මෙතන මේ වෛරසය පෑලියගොඩ මාකට් එකේ තියෙන්න පුළුවන් කියලා ඔබට මතක ඇති මීට කලින් අවස්ථාවකත් ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණා.
මාළු වෙළඳ ඒ කියන්නේ මේ පැලියකොට මේ මාළු වෙළඳ පොළට ආපු කෙනෙකුට PCR පොසිටිව් වෙලා තිබුණා. ඒ ගමන අපි 500 ගන්නක PCR කළා එක දවසක. ඒක ඒ කාලේ හැටියට අපි එක විශාල කණ්ඩායමක් එක සැරේ කරපු එක අවස්ථාවක් තමයි ඒක. නමුත් ඒ අවස්ථාවේ අපිට කිසිම රෝගියෙක් එතනින් හම්බුනේ නැහැ. මොකද එතන ඒ අවස්ථාවේදී එතන ඒක ප්‍රචාරණය වීමට ඒක පැතිරීමට එතන සාධකයක් තිබිච්ච නැති නිසා. නමුත් මේ අවස්ථාවේදී අපි දැක්කා දැන් බ්‍රැන්ඩ් එක්ස්පෝ කරේත් ආසාදිතයින් කීප දෙනෙක්ම මෙතෙන්ට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ අපි දන්නේ නැහැ හරියටම තව කී දෙනෙක් ආවද එහෙම කියලා. එතකොට මෙතෙන්ට ආපු වෛරස් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එතකොට අර දවස්වල සමාජ ක්‍රියාකාරීත්වය හරිම අඩුයි, පිරිස අඩුයි. එතකොට මෙතෙන්දී මේ කාලේදී සමාජ ක්‍රියාකාරීත්වය වැඩි, මේ වගේ තැනකට එන පිරිස වැඩි. ඉතින් ඒවත් එක්කම විශාල පිරිසකට කෙටි කාලයක් ඇතුළත පැතිරීමේ තියෙන හැකියාව වැඩි. ඒක හින්දා තමයි අපි මේ කියන්නේ පුළුවන් තරම් සංචාරණය සීමා කරන්න, පුද්ගලයන් අතර සම්බන්ධතාවය අඩු කරලා ඉන්න කියලා. මොකද එහෙම අඩු කරපුවාම කෙනෙකුට පැතිරෙන්න තියෙන නැත්නම් එක්කෙනෙකුගෙන් කී දෙනෙකුට දැනවද කියන එක තීරණය වීම අඩු වෙනවා. මොකද මම හම්බෙන්නේ 10 දෙනෙකුට නම් 10 දෙනෙක් එක්ක නම් අපි හිතමු 10 දෙනාටම යන්න හැකියාවක් තියෙනවා කියලා. ඒතකොට 10 දෙනාටම යනවා. නමුත් මම මේ සංචාරය සීමා කරලා තියෙන හින්දා මට දවසකට හම්බෙන්නේ 5 දෙනාට නම් එහෙනම් මම බෝ කරන්නේ 5 දෙනෙකුට විතරයි. ඉතින් ඒ වගේ ඒක අඩු වෙනවා. ඉතින් ඒක හින්දා මෙතනදී ඒ පිරිස අඩු වෙනවා. ඊළඟ දෙයක තමයි අපි මේ අවස්ථාවේදී අපි ෂණිකව ක්‍රියාත්මක වෙලා විශාල පිරිසකගේ පරීක්ෂා කළා. ඒතකොට විශාල පිරිස පරීක්ෂා කරපු හින්දා අපිට ෂණිකව මේ කට්ටිය අපි හඳුනගත්තා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ ඒ தත්ත්වය අනිත් එක තමයි මේක ඉතින් අර ගොඩාක් ඉතින් ප්‍රදේශවලට මේක යන හින්දා මේ විශාල පිරිසක් එකට හම්බ වෙන හින්දා අපිට මේ විශාල පිරිසක් හම්බ වෙනා වගේම විශාල ප්‍රදේශ ගණනාවකිනුත් රෝගීන් වාර්තා වෙනවා. මේ කාරණය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කරන්න හේතුව තමයි ජානගේ වෛද්‍යතුමා දැන් මේ ආහාර හා සම්බන්ධව මේ කාරණේ මතුවෙච්ච පළවෙනි වතාව. මීට කලින් නාවික හමුදාවේ පොකුරක් ඇති වුණාට නාවික හමුදාව අපිත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. බ්‍රැන්ඩික්ස් අපිත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. නමුත් මාළු අපේ ජීවිතේට වඩා සමීපයි. ඒ නිසා බොහෝ දෙනෙක් අපිට මේ දුරකථන ඇමතුම් පවා ලබා දීලා කියනවා නෑ මේක මාළු නිසා යන්න පුළුවන්ද? ඌහාන් වල අත්දැකීමක් ඇතම්මයි කියලා තිබුණා. මේ ඌහාන් වලත් මේ වැඩේ පටන් ගත්තේ මාළු වෙළඳපොළක් ආශ්‍රිතව නේද? ඒ නිසා මේ ආහාරමය කොටස් එක්ක මේක ශරීරගත වීමේ ශීඝ්‍රතාවක්ද මේ තියෙන්නේ කියන අනියත බිය සම්බන්ධව මේ අපි කතා කරත් අපිට දුරකථන හැමතුම් ගණනාවක් ලැබිලා තියෙනවා. ආපහු ඔබන්නේ පැහැදිලි කිරීම වැදගත්. ඔව් මේකෙදී අපි ඉස්සෙල්ලත් කතා කරා වගේ මේ සම්බන්ධව අපි තවදුරටත් පරීක්ෂණ කරලා සොයාගත යුතු කාරණා තිබෙනවා. නමුත් අපිට දැනට තියෙන තොරතුරු අනුව දැන් වූහාන් වල තිබ්බ ෆුඩ් මාකට්ස් වල තියෙන්නේ ඇත්තටම මේගොල්ලෝ ඒවා ලයිව් ෆුඩ් මාකට්ස් කියලා කියනවා ගොඩක් වෙලාවට සහ ඒගොල්ලෝ ඒ තැන්වල විවිධ ආහාර පුරුදු තියෙනවා. ගොඩක් වෙලාවට අමුවෙන් ආහාර යම් ප්‍රමාණයකට පිසින ප්‍රමාණය ඒවා වෙනස්කම් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් ලක්ෂණ එකතු වෙලා තමයි ඒ වගේ තැනකින් මේ වගේ වෛරසයක් මතුවීමට සහ පැතිරීමට අවශ්‍ය අවකාශය ගොඩක් දුරට මතුවෙන්නේ. ඒ තියෙන ෆුඩ් හැබිට් එක සහ ඒගොල්ලෝ ඒකේ යොදා ගන්න ක්‍රමවේදත් එක්ක. අපි බාගෙට තම්බලා කන්නේ නැහැ නේද? මස් මාළු අමුයෙන් කන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් හොඳට පිස ආහාර ගන්න හින්දා ආහාර අනුභවය හරහා මේ වගේ වෛරසයක් යන තියෙන chance එක අඩුයි. නමුත් ඔබ කිව්වා වගේ අපි මේ කියන කන්සර්න්ස් ගැන සම්පූර්ණයෙන් ඉවත බලාගෙන සිටිය යුතු නැහැ. මොකද දැන් මේ හරහා තියෙන පැතිරීමේ යම්කිසි ශීඝ්‍රතාවයක් අපි දැක්කා. ටික ගොඩක් කට්ටිය හම් වෙනවා. ඒත් ආපහු මට හිතෙන්නේ ඒක ගත්තම අපි ඒක තවදුරටත් පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට හේතු වෙන්න පුළුවන් මේ වගේ කන්ජෙස්ටඩ් පරිසරයක අපිට කොයිතරම් දුරට මාස්ක් දාන්න පුළුවන් වුණාද? කොයිතරම් දුරට අපිට හෑන්ඩ් හයිජීන් මේන්ටේන් කරන්න පුළුවන් වුණාද? කොයිතරම් දුරට සර්ෆස් ක්ලීනින් කරන්න පුළුවන් වුණාද? කොයිතරම් දුරට කන්ජෙෂන් එක මීටරේ දුර තියාගන්න පුළුවන් වුණාද? මං හිතන්නේ ඒ පැත්තෙන් බැලුවොත් එහෙම යම්කිසි ඒ වගේ කන්ජෙස්ටඩ් පරිසරයක ඒ ප්‍රැක්ටිසර්ස් කොයිතරම් ඇප්ලයි කරන්න පුළුවන් වුණාද ඒ කාලය තුල කියන එක මත තීරණය වෙන්න පුළුවන්. ඒ පරිසරයට යම්කිසි විදිහකින් වෛරසයක් ඉන්ට්‍රොඩියුස් වුණොත් ඒක කොයිතරම් දුරට පැතිරෙනවද කියන කාරණාවට. ඉතින් ඒකින්ද ආපහු අපි අර කියපු ඒ කාරණාවලටම මේක මතුවෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් කාරණා තියනවාද කියලා සලකා බලන්න අවශ්‍යයි. ඒක පරීක්ෂා කරලා බලන්න යුතුයි. නමුත් දැනට මේක මේන්ලි අපිට අවශ්‍ය වෙන්නේ මේ chain of transmission block කරන එක. ඒකත් තමයි මම කිව්වේ දැන් මාළු කියලා කියන්නේ අපේ ප්‍රධාන ප්‍රෝටීන් මේ සප්ලයි එකක් අපේ ආහාර වේලේ. එතකොට එහෙම ගත්තම අපිට මාළු අත්‍යවශ්‍ය වෙනවා. එහිදී අපි ආපහු සීතබාගත යුත්තේ අපි හිතමු දැන් මම ඉස්සෙල්ලත් කිව්වා මේ වගේ කාරණා ලෝකේ එහෙම තාම ප්‍රායෝගිකව අත්දැකලා නැහැ.
මං කියන්නේ අර වුහන් වලින් පස් වෙන තැන්වල. එතකොට මේකෙදි අවශ්‍ය වෙන්නේ ඒ chain of transmission block කරන එක යම්කිසි ආකාරයක යම් ආහාරයක තැවිරලා තිබ්බනම් මේ වෛරසය එම වෛරසය ඊට ඒ ආහාරය අපි ස්පර්ශ කළා අපි ශේෂ්මල පටක ස්පර්ශ කරන තැනට යන එකෙන් තමයි ඒක බෝ වෙන්න chance එක තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ ආහාරයක් පරිස්සමින් සුදුසු වෙනම ස්ථානයක process කරලා ඒකෙන් පස්සේ එම ස්ථානයේ හොඳට සබන් යොදා පිරිසිදු කිරීමෙන් ඒ සඳහා වෙනම යම්කිසි බෝඩ් එකක් මොකක් හරි භාවිතා කිරීමෙන් ඊට පස්සේ ඒ කටයුතු කිරීමෙන් පස්සේ හොඳට සබන් යොදා අත් පිරිසිදු කිරීමෙන් අපිට ඒ වෛරසයේ පෘෂ්ඨ හරහා ට්‍රාන්ස්මිට් වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒක විතරයි මේ අවස්ථාවේ අපි ફોකස් කරලා ටිකක් නිර්මාණාත්මකව ගෙදරදී කරන්න අවශ්‍ය වෙන්නේ. නැතුව අනියත බියක්ම ඇති කර ගැනීම නෙමෙයි. මාළු ටික කියන බෑග් එකේ තියෙන්න පුළුවන්. නමුත් බෑග් එක තියෙන තැන ගෑවෙන්න පුළුවන් නේද වෛරස් එකනේ. ඔව් ඒ වගේ ප්‍රැක්ටිසස් ඒ බෑග් එක බොහොම අර අපි වෙනතර බෑග් එකක් ගෙනාවට ඒක කොහොමද අයින් කරන්න කියලා ලොකුවට හිතන්නේ නැහැ නේ. නමුත් අපිට හිතන්න පුළුවන් මේ අපි මාළු ගෙන බෑග් එක කොහොමද අයින් කරන්නේ. ඒ හැම එකෙම තියෙන්නේ අර පෘෂ්ඨයක් මත ගෑවිලා යන චේන් එක අපි බ්ලොක් කරන්න ඕනේ. ඒක තවදුරටත් ගිය ඇතුළට චේන් එකක් විදිහට යන්නේ නැති වෙන්න. ඒ ප්‍රැක්ටිස් එක සිහි තබාගෙන මේක කළමනාකරණය කරගත්තොත් මං හිතන්නේ ප්‍රායෝගිකව ලොකු ගැටලුවක් මතුවේ කියලා. PCR පරීක්ෂණ සිදු කිරීම කොහොමද? මේ වෙනකොට දැන් ඔය ආසාදිතයන් ආශ්‍රිත ප්‍රදේශවල පමණක්ද සිද්ධ කරන්නේ නැත්නම් හමු විදියට අනිකුත් තැන්වලත් මේ වෙනකොට කිරීගෙන යනවද? මොකද්ද තත්ත්වය? ඇත්තටම PCR පරීක්ෂණ අපි කවදාවත් නැති විදියට ඉතා විශාල ප්‍රමාණයක් දැන් සිද්ධ කරනවා. වසංගත රෝග විද්‍යායකකය තමයි අයිඩෙන්ටිෆයි කරන්නේ හඳුනාගන්නේ මේ එක පොකුරු ආශ්‍රිතව ඉන්න ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කිරීමට අවශ්‍ය ප්‍රමාණය ඊට අමතරව ඊට පරිබාහිරව සර්වෙලන්ස් එකක් විදිහට කරන්න ඕන ප්‍රමාණය ඒ හඳුනා ගැනීම හරහා විද්‍යාත්මක හඳුනා ගැනීම හරහා අපේ ලංකාව පුරා තියෙනවා මේ වෛරස් වේදය පිළිබඳ පරීක්ෂණාගාර මම හිතන්නේ 20කට වඩා ප්‍රමාණයක්. ඒ 20 තුල අපේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා වෛද්‍යවරු, MLTsලා, සපෝටින් ස්ටාෆ් ගොඩක් කැටගරිස්. ඒ ඔක්කොම යහුසුලුව හැමදාම ඉතා විශාල ප්‍රමාණයක් මේ PCR පරීක්ෂණ කරනවා. ඒයින් ඉන්න ප්‍රතිඵල අපි ඉක්මනට මේ වසංගත රෝග විද්‍යායකකේ සහ ඒ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කටයුතුට අදාළව ඉන්න ස්ටාෆ් එකත් එක්ක බෙදා ගන්නවා. ඒ අනුව තමයි මේ සියලු දේම සිද්ධ වෙන්නේ කන්ටැක්ට් ට්‍රේසින් කියන එක සහ ටෙස්ටිං කියන එක. සුදත් සමරවීර වෛද්‍යවරයා වෛද්‍යතුමනි දැන් තාම අපේ රටේ අතර විදිහකින් ජනතාව හරි බයයි මේ වෛරසයත් එක්ක ගනුදෙනු කරන්න වගේම මේ Tamanට මේ කොරෝනා ආසාදිතයෙක්යි කියන දේ සමාජයට කියන්න හෝ නැත්නම් මේ වෙනුවෙන් පෙනී සිටින්න හරි බයක් තියෙනවා. ඊයේ මේ අර කොස්ගම රෝහලින් වාර්තා වෙච්ච සිද්ධිය වගේ එක්තරා කාරණයක්. දැන් මෙවැනි සිදුවීම් පිළිබඳව ඔබේ තක්සේරුව මොකක්ද? ඔව්. පළවෙනි කාරණේ තමයි මේක වෛරස් රෝගයක්නේ. මේක වෛරසය එනවා. මේක අපි හිතාමතාම අපි හදාගන්න දෙයක් නෙවෙයි. අපි කොයිතරම් පරිස්සම් වුණත් මේ තියෙන තත්ත්වයන් එක පාරිසරික තත්ත්වයන් එක කෙනෙකුට එන්න පුළුවන්. ඒක ඒක දඬුවම් ලැබිය යුතු වරදක් විදියට එහෙම සලකන්නේ නැහැ. ඒක මේ යන සිද්ධියදී අපි පුළුවන් තරම් වළක්ව ගන්න උත්සාහ කරනවා. නමුත් හැදෙන්න පුළුවන්. එහෙම වුණාම එයාට ඒ රෝගියෙකුට තියෙන යම් කිසි විදිහක සමාජ වගකීමක්. ඒක තමයි තවත් කෙනෙකුට මේක හැදෙන්නේ නැති වෙන්න කටයුතු කිරීම. ඉතින් එතන කටයුතු කිරීමේදී ඒක තමයි එකක් තමයි තමුන්ට එහෙම යම් කිසි දෙයක රෝගිය තියෙනවා නම් නැත්නම් එතකොට ඒ වගේ වෙලාවට තවත් කෙනෙකුට මේක පැතිරෙන්නේ නැති විදිහට හැසිරීම. ඒක සෞඛ්‍ය අංශ විසින් මොකද්ද කරන්න ඕනේ කියලා යට කියාවේ. ඊළඟට රෝගියෙක් හරි රෝගියෙකුගේ ආශ්‍රිතයෝ ගැන හැමකි සමාජයේ තියෙන දැක්ම මොකද්ද කියලාත් අපි බලන්න ඕනේ. එතෙන් තමයි මේ ගැටලුව ගොඩාක් එන්නේ. දැන් මෙහෙම කෙනෙක් ආවට පස්සේ සමහර වෙලාවට අනිත් අය බයයි. මේක බය වෙන්න ඕන රෝගයක් නෙවෙයි. මේක රෝගය තියෙනවා මේකට දැඩි සත්කාර එකක වල ඉන්න වෙනවා මැරෙනවා තමයි. නමුත් අපිට මේක වළක්ව ගන්න පුළුවන්. නිසි වර්ධයට කළමනාකරණය කළොත් හැදුනත් අපිට මේක සනීප කර ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා කෙනෙකුට හැදිච්ච කෙනෙකුට හරි ඒ ආශ්‍රිතයින් හරි පිළිකුල් කරන්න හරි ඕන්න සමාජයෙන් කොන් කරන්න නෙවෙයි අවශ්‍ය. ඔවුන්ට තමුන්ගේ මේකෙන් කොහොමද ගොඩට එන්නේ මේකෙන් මේ කාලය පහු කරන්නේ කොහොමද කියන එකට යම් කිසි දෙකින් උදව්වක් කරන එක තමයි කරන්න ඕනේ. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් අපි දන්නවා නිරෝධායනය කරන්න වෙනවා අපි ආශ්‍රිතයෝ ඉන්නවා නම් රෝගියෙක් හැදුනහම. එතකොට ඒ ආශ්‍රිතයෝ ඉන්න තැන එතකොට ඒගොල්ලන්ට කාම බීම අවශ්‍ය වෙන්න පුළුවන්. වෙනත් අවශ්‍යතා තියෙන්න පුළුවන්. ජනතාවට තියෙන්නේ ඒවට සහයෝගයක් දෙන්න. ඒ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරන ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඒක තමයි කරන්න ඕනේ. එහෙම නොකරපුවාම වෙන්නේ රෝගීන් මොකද කරන්නේ? තමුන්ව සමාජයෙන් කොන් වෙනවා නම් එහෙම ඒක හංග ගන්න හදනවා. මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්
ඊට පස්සේ ස්පිරිතාලට යන්න බයයි. මොකද ගියොත් එහෙම මගේ මේක ටෙස්ට් කරයි. ටෙස්ට් කරලා පොසිටිව් වුණොත් මොකද වෙන්නේ? මාව ස්පිරිතාලට දානවා. ඊට පස්සේ මගේ ගෙදර අයව අනිත් අය පිළිකුල් කරනවා, අනිත් අය කොන් කරනවා. එතකොට ඊට පස්සේ මං කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ? මගේ පවුලේ කට්ටිය කොහොමද දිනදා වැඩ කටයුතු කරන්නේ? ඒකින්ද මම මේක හංගන් ඉන්නවා කියලා. එහෙම කළොත් අපි නොදැනුවත්වම මේක පැතිරෙන්න පුළුවන්. ඒක නිසා මේක මුළු සමාජයේම දායකත්වය අවශ්‍ය වෙනවා මෙතනදී මේක නැති කරන්න. මොකද ඇත්ත වශයෙන්ම අපි බොහොම කනගාටුදායක සිද්ධීන් දැක්ක. සමහර වෙලාවට මේ රෝගය හැදිලා සනීප වෙලා ගෙදර ආපහු යවන එක්කිනා ගෙදරට බාර ගන්න අකමැති අවස්ථා තිබුණා. මේක තිබුණේ අනවශ්‍ය බයක්. අපි ගෙදරකට රෝගියෙක්ව යවන්නේ සනීප කරලා එයාගෙන් තවත් කෙනෙකුට මේ රෝගය ආපහු වැළඳෙන්න කිසිම විදිහක හැකියාවක් නැහැ කියලා තහසාතික වුණාට පස්සේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආපහු සාමාන්‍ය පුද්ගලයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ව එහෙම පිළිකුල් කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි යම්කිසි විදිහකින් අපි මේ ගැන විමසිලිමත් වෙන්න ඕන. මේ රෝග ලක්ෂණ තියෙනවද? ඒ වගේ දේ විමසිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි එහෙම ආශ්‍රිතින් අනවශ්‍ය විදිහට හැසිරෙනවද? ඒ වගේ විමසිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් මට තප්පර කීපයක් දෙන්න අපිට වෙලා බලන්න. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. උදේ 9යි කාලයි අපි කතා කරන්නේ කොවිඩ් ගැන. ඔබතුමා කී කියා හිටියේ මේ බය වෙන්න දෙයක් නෙමෙයි මේ රෝගය. ඔව් මෙතනදී තියෙන්නේ අපි විමසිලිමත් වෙන්න ඕන. ඒ විමසිලිමත් වීම තුළින් අපි මේකට නිසි විදිහට අපි ඒක ප්‍රතිචාර දක්වන්න ඕන. ඒ ප්‍රතිචාර දැක්වීමත් කියන්නේ එකක් තමයි මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් ඉදිරිපත් වෙලා පරීක්ෂා කිරීම, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, රෝගියෙක් හම්බුනහම පළමු පෙළේ ආශ්‍රිතයින් නිරෝධායනය වීම, ඒක ස්වයං නිරෝධායනය, ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න, ඊට පස්සේ සෞඛ්‍ය අංශ තීරණය කරයි මොකද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අනිත් සාමාන්‍ය ජනතාව ඒ වගේ අයට ඒ தත්ත්වයේ ගොඩ එන්න, ඒ தත්ත්වයට මුහුණ දෙන්න, ඒ කාලය පහු කරන්න අවශ්‍ය උදව්ව ලබා දීම. හොඳයි. ඒ නිසා මේ බය සැක සංකාව සහ නේද හිතේ තියෙන මේ අවිනිශ්චිත භාවයන් සියල්ල මත අපි මේ රෝගය පතුරවන රෝගකාරකයෝ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සමාජ වගකීම ගැන ටිකක් අපි සංවේදී වෙමු මේ මොහොතේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. පසුව තවත් මේ ගැන කතා කරමු. අද ශනිදාය බොන වැඩසටහන අපි වෙන් කරගත්තේ කරුණු දෙකක් ගැන කතා කරන්න. එහි පළමු පැයක කාලය අපි වෙන් කරගත්තේ කොරෝනා ගැන කතා කරන්න. අවසාන විනාඩි කිහිපය අපි ඉන්නේ සුදත් සමරවීර වෛද්‍යතුමා දැන් මේ කාලේ ආගමික සිද්ධාස්ථාන ආශ්‍රිතව ටිකක් පින්කම් මෙහෙම වැඩි කාලයක්, කටින පූජෝත්සව මෙහෙම වැඩි කාලයක්. අපිට මේ දේවල් වෙනුවෙන් තහංචි දාන්න බෑ. නමුත් පොදුවේ මේ හා සම්බන්ධව හිතා බලන්න ඕන වෙලාවක අපි ඉන්නේ. මමත් බෞද්ධයෙක්. ඒ නිසා මේ ආගමික මුහුණුවරින් අපි කරන කියන කාරණාවලදී අපේ ළඟ සද්ධාවත් එක්ක සමහර විට මේ රෝගය පැතිරීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මේ වෙලාවේදී මේ හැමෝටම වටිනවා. මේ වෙලාවේ කොහොමද අපි මේ සංස්කෘතික ආගමික මේ පරිසරයත් එක්ක අපේ එදිනෙදා පැවැතුම් පවත්වා ගන්නේ? මෙතන ඉතාමත් වැදගත් වෙන දේ තමයි ආයෙත් අපිට කියන්න වෙන්නේ මේ රෝගය පැතිරෙන්නේ කොහොමද? ඒ தත්ත්වයට අවශ්‍ය සාධක සපයන්න නැතුව අපේ ක්‍රියාකාරීත්වය කරන්න කියලා. ඉතින් මෙතනදී ගොඩාක්ම වැදගත් වෙනවා අපි දන්නවා ගැසට් නිවේදනයක් මගිනුත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා කොහොමද ජනයා එකතු වෙන තැනක හැසිරිය යුත්තේ කියලා. එතකොට එතනදී මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ හා සමානව වැදගත් වෙනවා අත පිරිසුදුව තබා ගැනීම. ඒ යම්කිසි තැනකට යනකොට අත සබන් දාලා හොදලා ඊට පස්සේ සබන්වත් එහෙම වතුර නැත්නම් ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයකින් අත පිරිසුදු කරලා හොඳට අපි එතනට යන්න ඕන. ඊට පස්සේ අපි එතනින් එනකොටත් ඒ වැඩේ කරන්න ඕන, ගෙදර ගියාමත් ඒ ටික කරන්න ඕන. ඒ වගේම තමයි අපි දන්නවා මේක අතින් ස්පර්ශ වෙලා යනකොට අපි දන්නවා සමහර ආගමික අවස්ථාවලදී අපි දන්නවා අත ගහනවා කියලා බොහෝ පිරිසක් ස්පර්ශ කරන අවස්ථා තියෙනවා යම්කිසි දේවල්. ඉතින් ඒ වගේ වෙලාවට එහෙම යම්කිසි විදියකින් මේක පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒවා සිහියේ තබාගෙන කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි වැඩිහිටියෝ විශාල පිරිසක් එකතු වෙනවා. අපි දන්නවා ආගමික බද්ධස්ථානවලට, ආගමික ස්ථානවලට වැඩිහිටියෝ එකතු වෙනවා වැඩි. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේක පැතිරෙන්න තියෙන හැකියාව. ඒ වගේම ඒ වගේ වැඩිහිටියන්ට ආසාදනය යන්න යම්කිසි විදිහකින් එක ආසාදිතෙක් හරි ඒ අතර හිටියොත් යන්න තියෙන අවදානම වැඩි. ඉතින් මේ හැම දෙයක්ම සිහිය තබාගෙන තමයි අපි හැම කටයුත්තක්ම ආගමික කටයුත්ත ඇතුළුව අපි කරන්න ඕනේ. අපි දැක්කා අපි අද වෙනකොට උසස් පෙළ විභාගයේ වගේම ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්වුවා. මොකද ඒක පරම්පරාවේ අනාගතයක්. අපි ඒක මොන තත්ත්වයක් ඇත්තේ හරි මොන දුෂ්කර තත්ත්වයක් ඇත්තේ හරි අපි කරන්න ඕන. අපි මහමැතිවරණයක් පැවැත්වුවා
රටට අවශ්‍යතාවය නිසා. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව විභාගයේ ළමයින්ගේ අනාගතයේ උසස් පෙළ කියන්නේ විශාල කඩයිමක්. ඒ தත්ත්වය අපි සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාමත්ම සාර්ථකව ගැටලු අවම කරගෙන අපිට පවත්වන්න පුළුවන් වුණා. අද දවස තුල තියෙන විභාගයට විශාල පිරිසක් එනවා. මුළු ඔක්කොම ටික විභාගයට පෙනී හිටන ඔක්කොම පිරිස අද එනවා. ඉතින් නමුත් ඒ தත්ත්වයට හැකි අපි කල්පනාකරණය කරන අවශ්‍යතාවය හින්දා. ඒක නිසා මේ වගේ අනිත් කටයුතු වලදී අවශ්‍යතාවය ගැන සැලකිල්ලක් අරගෙන කටයුතු කරනවා නම් හොඳයි. හොඳයි. ඒ නිසා මේ වගේ කාරණා සංවිධානය කිරීමේදී ඒ සංවිධායක කරන ඇත්තන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔබතුමාගෙන් දැනගන්න ඕන තවත් කාරණයක් තමයි දැන් මේ වෙලාවේ අපිට තියෙන ලොකු වගකීමක් කොත්තමල්ලි ටිකක් බීලා ගෙදරට වෙලා ඉන්නවාද නැත්නම් මේ අර ස්ටීම් කරලා නේ හිමාලය අල්ලලා ඒ දේවල් වලින් ප්‍රතිකාරයක් කරගෙන ඉන්නවාද මට කැස්සක් එම්බිරිසාවක් තියෙනවා නම් මින් එහා ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යද මොකක්ද මේ වෙලාවේ රටේ ජනතාවට දෙන පොදු පණිවිඩය බොහෝ තැන්වල මේ වෛරසය ව්‍යාප්ත වෙලා තියෙන නිසා අපිටත් මේ දැන් අපි දන්නේ අපේ ගේ දොරකඩ මේ වෛරසය තියෙනවාද කියලා අපි දන්නේ නැහැ මට තියෙනවාද කියලා මම දන්නේ නැහැ ඒ නිසා අවදානමත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඔබතුමා මොකක්ද දෙන පණිවිඩය ඇත්තටම අපි ප්‍රජාවක් විදියට මෙහි වඩා යොමු කරන්න ඕනේ අපේ අවධානය මේ වෛරසය ඉතා ඉක්මනින් හඳුනා ගන්න යම්කිසි ප්‍රදේශයකට මේක ආවොත්. ඒකෙදි දැන් අපි දන්නවා වසංගත රෝග විද්‍යාවකගේ දැනට තියෙන පොකුරු සම්බන්ධව අධ්‍යයනය කරනවා, ඒ කන්ටැක්ට් ට්‍රේසින් කරනවා, ඒ අධ්‍යයනය කරනවා. ඊට අමතරව ඉතා වැදගත්ම දෙයක් තමයි මේ වෙලාවේ අපිට යම්කිසි කෙනෙක්ට කැස්ස හෙම්බිරිස්සාව, ඒ කියන්නේ ශ්වසන පද්ධති ආශ්‍රිත ආසාදන රෝග තත්ත්වයක් රෝග ලක්ෂණ මතු වුණොත් එහෙම අපිට පොඩ්ඩක් සැක කරන්න ඕනේ මේකද දන්නේ නැහැ කියලා. ඒකින්ද වඩා සුදුසු දේ තමයි මේ වගේ අවස්ථාවක එකක් තමයි එහෙම දෙයක් තිබ්බම එකපාරට හොස්පිටල් එකට ගිහිල්ලා ක්‍රවුඩ් එකක් ඉන්න තැනකට ගිහිල්ලා මේ ඒක තවත් මේ විශාල පිරිසකට ව්‍යාප්ත වෙන ආකාරයේ හැසිරීමෙන් වැළකී සිටින්න ඕනේ. ඒක නෝටිෆයි කරන්න ඕනේ. අපිට ඒක මම හිතන සමහරට අපිට මේ ලේ පර්සන්ස් විදිහට එච්චරම ඒ ගැන ප්‍රැක්ටිස් එක ගැන අවබෝධයක් නැහැ. නමුත් මේ වෙලාවේ වඩා වැදගත් හැමෝම තමන්ගේ ප්‍රදේශයේ PHI මහත්තයා, MOH මහත්තයා සමග යම්කිසි කමියුනිකේෂන් එකක ඉන්න එක. එතකොට තමන්ගේ ගෙදර ඒ වගේ හෙම්බිරිසා කැස්ස තියෙනවා නම් ඒක පොඩ්ඩක් ඉන්ෆෝම් කරත හැකි PHI මහත්තයට තමන්ගේ ප්‍රදේශයේ. ඒ වගේම රජය හඳුන්වා දුන්නු පොදු දුරකථන අංකයකුත් තියෙනවා. ඔව් රජය හඳුන්වා දුන්න පොදු දුරකථන අංකයක් තියෙනවා ඩොක්ටර් සමරවීර සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශය මගින් පවත්වාගෙන යනවා දුරකථන අංකයක් 1999. ඒකට ඕනම කෙනෙකුට කතා කරලා තමුන්ට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් වෙන ඕනම සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් කතා කරලා ඒකට අවශ්‍ය උපදෙස් වෙස්නුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ සේවා ස්ථානයේ නැත්තම් ඕනම දෙන්න පාසල් වහලා තියෙන නමුත් ඕන තැනක ඩිටෙක්ට් වුණොත් එහෙම කාට හරි තියෙනවා කියලා සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වගේ ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග ලක්ෂණ ඒක ඒ වගේ ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ බලධාරීන්ට ඉන්ෆෝම් කරලා ඒගොල්ලන්ගේ උපදෙස් ගන්න පුළුවන් ඒ අයව අපි ටෙස්ට් කරලා බලන්න ඕනද නැද්ද කියන එක. මොකද ඒගොල්ලෝ දැනුවත් ඒ වගේ එකක් විශ්ලේෂණය කරලා ටෙස්ට් කරන්න අවශ්‍යද නැද්ද කියන එක. මේක ලංකාව පුරාම රාජ්‍ය සේවයේ, පෞද්ගලික සේවයේ ඕනෑම කණ්ඩායම් තුල මේ අවධානයේ සිටිය යුතුයි. අපි ටෙස්ට් කරලා බලන්න ඕනේද අපිට රෝග ලක්ෂණ තිබ්බොත් කියලා. මොකද ඒක හොඳ ක්‍රමවේදයක් වෛරසයක් ඉතා ඉක්මනින් මුල අවස්ථාවේදී හඳුනගන්න විශාල ව්‍යාප්තියකට පෙර. අපි මේක මේ ප්‍රකුරු ආශ්‍රිතවත් ඒක අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් අපි මහජනතාවක් විදිහට ඒකට සෞඛ්‍ය අංශ වලට සහාය වෙන්න පුළුවන්. අපි මේ නොටිෆිකේෂන් එක දීලා අපේ ආයතනය මගින් හරි අපි පෞද්ගලිකව හරි. මොකද මේ වෛරසයට තාම අපිට එන්නතක් හෝ ප්‍රතිකාරයක් මාස කීපයක් ඇතුළත ලැබෙයි කියලා හිතන්න අමාරුයි. පරීක්ෂණ මට්ටමේ තියෙන බොහෝ දේවල් තියෙනවා. ඒකින්ද අපිට මේක සම්බන්ධව මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට මේ ව්‍යාප්තිය අපි නිතරම කියන ප්‍රැක්ටිසස් හරහා සහ අවධානය හරහා පාලනය කිරීමෙන්. ඒදී ගොඩක් වැදගත් දෙයක් තමයි ඉතා ඉක්මනින් මේක හඳුනා ගැනීම යම් කිසි තැනක මේක ව්‍යාප්ත වෙන්න පටන් ගන්නකොටම. ඒකට හොඳම විදිය තමයි හෙම්බිරිස්සාව කැස්ස වගේ රෝග ලක්ෂණ තියෙන අවස්ථාවක බලධාරීන්ට ඒ සම්බන්ධව දැනුම් දීමක් කරන එක. වෛද්‍ය සමරවීර හැමතැනකම තියෙනවද PCR එකක් කරගන්න පුළුවන් පහසුකම් අපේ රටේ රජයේ රෝහල් ආශ්‍රිත විශේෂම? PCR පරීක්ෂණ මේ අවස්ථාවේදී සිදු කරන රසායනාගාර 20කට අධික ප්‍රමාණයක් රජයේ යටතේ තියෙනවා. එතකොට එතෙන්ට අපි සාම්පල් එකතු කිරීම. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ සාම්පල ලබා ගැනීම අපි මේ රට පුරාම තියෙන මූලික රෝහල් වලට වඩා ඉහළ රෝහල් හැම එකකදීම සිදු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නම් ඊට වඩා පල්ලෙහාට ගිහිල්ලා ප්‍රාදේශීය රෝහල් වලත් සිද්ධ වෙනවා.
ඉතින් ඒ තැන්වලදීත් සාම්පල ලබා ගන්නවා. එතකොට එහෙම කරපු රෝගියෙකුන් තමයි ඇත්තටම අපි බ්‍රැන්ඩ් එක්ස්පෝක හඳුනාගන්නේ. ඉතින් මෙතනදී එතකොට යම්කිසි කෙනෙකුට අපි හිතමු කෙනෙකුට දෙමේ රෝග ලක්ෂණ මේ ડોක්ටර් නදීක කිව්වා වගේ අපිට රෝග ලක්ෂණ තියෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඒ වගේ දෙයකදී කරන්න පුළුවන් දේ තමයි අර තමුන්ට යම්කිසි සැකයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒක 1999ට කතා කරලා ඒ පිළිබඳව සැකයලා දැනගන්න එක. ඒ වගේම ප්‍රදේශයේ ඉන්නවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගේ උපදෙස් ලබා ගැනීම. රෝහලකට යනවා නම් අපි රෝහලට ගිය වහාම අපි කියන්න ඕන අපි මේ වගේ රෝග ලක්ෂණ තියෙනවායි කියලා. අත් වශයෙන්ම දැන් රෝහල් වල වෙනම අංශයක් වෙනම channel එකක් අපි හදලා තියෙනවා මේ වගේ ආපු ගමන්ම රෝහලට ආපු ගමන්ම බාහිර රෝගී අංශයේදීම මේ වගේ සැක කටයුතු COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒගොල්ලන් අනිත් අයගෙන් වෙන් කළා අපි තියලා පරීක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා මොකද අනිත් අයට ඒක පැතිරීම වළක්ව ගන්න. ඒතකොට ඒ වගේ තැනකදී එතකොට එතන වෛද්‍යවරු එතකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ ආපු කෙනාගේ රෝග ලක්ෂණ එයාගේ අනිත් තියෙන කටයුතු කාරණා හිතලා මතලා ඒවා පිළිබඳව සලකලා තීරණය කරાવી PCR පරීක්ෂණයක් අවශ්‍යද නැද්ද කියලා. එහෙම අවශ්‍ය නම් එතනදී සාම්පල ලබා ගැනීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ සාම්පල් ලබා ගන්න පුළුවන් තැනකට යවීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. බය වෙන්න ඕනේ නැහැ වැඩේට නේද? පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. ඒක රිදෙන දෙයක් නෙවෙයි. පොඩි අපහසුයක් විතරයි තියෙන්නේ සාම්පලය ලබා ගැනීමේදී. ඒක අපි දන්නවා කටිනුයි නාහේනුයි පොඩි කෝටු කැල්ලක් වගේ දෙයක් සොබ් එකක් අපි ඇතුළට දාලා ඒ සාම්පලය ලබා ගන්නවා. පොඩි කිති කැවීමක් නැත්තම් පොඩි මේ අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒ අරෙන්නේ ඒක කිසිම විදිහකින් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. සාම්පලය ලේ ගන්න තරම්වත් රිදෙන දෙයක් නෙවෙයි. හොඳයි. එහෙමනම් අපිට මේ වගකීමක් පැවරලා තියෙනවා වෛද්‍යවරුන් කියන විදිහට. ඒ වගකීම අනුව අපි ජීවත් වෙමු. අපි සාමාන්‍ය අපේ දිනදා ජීවිතයේදී ගමේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියගේ දුරකථන අංකය නැත්නම් ඒ සම්බන්ධතා ජාලය වඩා ශක්තිමත්ව තියාගෙන යනවා. නමුත් මේ කාලේදී අපිට අවශ්‍යයි ඔහු හෝ ඇයට අමතරව අර කිව්වා වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ප්‍රදේශීය බාහිර වෛද්‍යවරයා ඒ අයගේ සම්බන්ධතා ජාලය ඔය කියන අර පොදු දුරකථන අංක මේ දේවල් ටිකක් තියාගන්න එක. ඒ නිසා ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙමු. බොහොම ස්තුතිවන්ත වෙනවා ශනිදායි බුවන් වැඩසටහන වෙනුවෙන් අද මේ සාකච්ඡාවට පැමිණීම ගැන. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යතුමනි ඔබතුමන්ට ඒ වගේම වෛරස් වේදයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ වෛද්‍යතුමනි ඔබතුමන්ටත් ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපි කතා කළේ කොරෝනා ගැන. අපි කතා කරනවා මින් අනතුරුව කලාත්මක කාරණයක් ගැන. රැඳී සිටින ශනිදායි බුවන් සමග. ශනිදායි බුවන් වැඩසටහනේ අවසාන පැය භාගය අපිට ලැබුණ පොතක් අරුන්දති කාව්‍ය සංග්‍රහය. කලාභූෂණ සරච්චන්ද්‍ර වනිගරත්න විසින් රචනා කරන ලද කෘතිය ඔබ මේ දකින්නේ. මෙහි තියෙනවා කවි එකතුවක් ඔහු විසින් රචනා කරන ලද කවි තියෙනවා 76ක්. විවිධ මාතෘකා තේමා කර ගනිමින් රචනා කරන ලද කවි අරුන්දති කාව්‍ය සංග්‍රහය කලාභූෂණ සරච්චන්ද්‍ර වනිගරත්න එස් ගොඩගේ සහ සමාගමේ ප්‍රකාශනයක් විදිහට තමයි පාඨක ඔබ අතරට මේ අරුන්දති කාව්‍ය සංග්‍රහය එන්නේ. හොඳයි, දැන් අපි සූදානම් තවත් සාකච්ඡාවක් කරන්න. අපේ රටේ කලාකරුවන් අතර අග්‍රගණ්‍ය කලාකරුවෝ නැත්නම් අපේ රටේ කලා ක්ෂේත්‍රය වෙනත් මගකට හරවපු කලාකරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය අතර එක්කෙනෙක් තමයි ප්‍රේමසිරි කේමදාස කියන කෙනා. හිතුවක්කාර සංගීතවේදියෙකුගේ භූමිකාව අපේ රටේ සංගීතය ඇතුලේ පෙරලිකාර ලෙස ඉටු කරමින් ඔහු මේ රටේ සංගීතය ඇතුලේ නොබැකෙන සටහනක් තිබුවා. ඔහු මිය ගොස් අදට හරියටම අවුරුදු 12යි. ඒ නිසා ජාතික රූපවාහිනිය ශනිදායි බුවන් වැඩසටහනේ අපි මේ පැය භාගයක කාලය වෙන් කරගත්තා මේ කේමදාස මහත්මයා පිළිබඳව කතා කරන්න. කේමදාස පදනම සම්බන්ධ නියෝජිත මහත්වරු කීප දෙනෙක් එකතු කරගෙන. එහි අධ්‍යක්ෂිකා ගායත්‍රී කේමදාස මහත්මිය අපිත් එක්ක ඉන්නවා. ආයිබුවන්. ඒ වගේම කුමාර තිරිමාදුර අපිත් එක්ක ඉන්නවා මේ සාකච්ඡාව කරන්න. ආයිබුවන්. ආයිබුවන්. අපි මේ විශිෂ්ට ගාන්ධාරවයා පිළිබඳව මතකය අවදි කරමු මෙන්න මේ විදියට. කේමදාස මාස්ටර් අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල මාස්ටර්ලා රැසක් හිටියත් විශේෂණ පදවලින් තොර කාටත් හුරු එකම මාස්ටර් කේමදාස මාස්ටර් තමයි. ඒ නම පටබැඳී ඇත්තේ ඉතාලි බසින් එන මයිස්ට්‍රෝ යන පදයෙන්. එහි අරුත මහා සංගීත ශූරියන්නයි. ඔහු උපන්නේ 1937 ජනවාරි 25 වනදා ගම
බාද්දුව තල්පිටියේ. පාසල්ගේ පානදුර ශ්‍රී සුමංගල සහ ශාන්ත ජෝන් විදුහල්වලට ඒත් ඔහු සාම්ප්‍රදායික අධ්‍යාපන මග වෙනුවට තෝරගත්තේ තමන්ටම අනන්‍ය ස්වාධීන මාවතක්. ස්වතන්ත්‍ර තනු නිර්මාණයෙන් දේශීය සංගීතයේ පරිදිය ප්‍රසාරණය කරන්නට ඔහු සමත් වුණේ කිසිදු සංගීත සම්ප්‍රදායක සිරකරුවෙකු නොවූ නිසා. ශුද්ධ සංගීතයේත් භාවිත සංගීතයේත් වෙනස තේරුම්ගෙන එම වෙනස ස්වකීය නිර්මාණ විශේෂෙහි සූක්ෂම ලෙස උපයුක්ත කරගන්නට කේමදාස ශූර වුණා. මව්පියන්ගේ කීර්තිය දරුවෝ බබලවනවා. ඒ බබලවපු නැත්නම් කීර්තියක් තිබුණු තාත්තගේ දුව විදිහට ඔබට මොකද හිතෙන්නේ? තාත්තගේ මේ මතකයේ අවදි වෙනකොට. එකක් තමයි ලොකු ආඩම්බරයක් ඇති වෙනවා තාත්තා ගැන. මොකද තාත්තා සංගීත ශාස්ත්‍රයේ ලංකාවේ ලොකු පෙරලියක් කරපු කෙනෙක්. ඒ වගේම ඒ කියන්නේ අදටත් එක වෙලාවකට තාත්තා අපිව දාලා ගිහිල්ලා නැහැ කියලා හිතනවා. මොකද ඕනම වෙලාවක අපිට තාත්තගේ සංගීතය තුලින් තාත්තා කරපු නිර්මාණ තුලින් අපිට තාත්තා අදටත් නිරන්තරයෙන්ම ඇහෙනවා. ඒ වගේ කියන කේමදාස පදනම තුලිනුත් අපි නිරන්තරයෙන්ම අලුත් ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඔවුන්ගේ සංගීතය තව දියුණු කරන්න වැඩමුළු පන්ති පවත්වනවා. ඒවා තුලිනුත් ඔවුන් මේ කියන්නේ මේ පොඩි ළමයි ඉඳලම තාත්තා ගැන කියන්නේ සංවේදී, ඔහුගේ සංගීතයට සංවේදී. ඒකින්ද මේ මතක් කිරීමේදී දුකක් වගේම තාත්තා ගැන ආඩම්බරයක් ඇති වෙනවා තාත්තා කේමදාස. සාමාන්‍යයෙන් අර මේ පෙරලිකාර දෙයක් කරන්න, අලුත් දෙයක් කරන්න ටිකක් මැලිකමක් දක්වනවා අපේ වගේ සමාජයක්. නමුත් තාත්තා හැම නෙවෙයි. තාත්තා බය නැතුව සමහර දේවල් වලට අත ගහපු දැන් තියෙනවා. ඒ අත්දැකීම ඔබට තියෙනවද? අනිවාර්යයෙන් මේ කියන්නේ මේ සංගීතය තුළින් මේ කියන්නේ ලංකාවේ කවදාවත්ම කිසිම තැනක ඇහුන්නේ නැති සංගීතයක් බිහි කරන්න තාත්තා කිසිම වෙලාවක කියන්නේ මිනිස්සු මෙහෙම කියයිද කැමති වෙයිද කියන දෙයට තාත්තා කොහේ වෙලාවෙම පටුබස උන්නේ නැහැ. තව අලුත් නිර්මාණ කරන්න. ඒ කියන්නේ සම්ද්වනියක් ඔපෙරා එකක් ඇහුන්නේ නැති රටක තාත්තා ඒ පෙරලිය කරන්න. ඒ කියන්නේ ඒ තාත්තට ඒ විශ්වාසය තිබුණා තාත්තගේ රසිකයන් එක්ක අනිවාර්යයෙන්ම මේ කාට යන්න බැරිනොත් මේ රසිකාවියන්ට තාත්තා ගාවට එන්න පුළුවන් වෙයි කියලා. අර සාම්ප්‍රදායික බැමි බින්දලා ඉස්සරහට ගිය අය තමයි රටක සමාජයක නමක් තියන්නේ. ඒ නිසා තමයි ප්‍රේමසිරි කේමදාස කියන නම අදට විතරක් නෙවෙයි මතුවටත් අපාතර තියෙන්නේ. ඔය අතර මේ මගේ ජීවිතය කියලා කුමාර තිරිමාදුර කියන අපිත් එක්කම ඉන්න කලාකරුවා ඔහුගේ ජීවිත කතාව ලියනවා. ඒ ජීවිත කතාව එක පරිච්ඡේදයක් 22 වෙනි පරිච්ඡේදය. මෙන්න මෙහෙම ඔහු මාතෘකා ගත කරනවා. කේමදාස මාස්ටර් ඉස්සරහා සින්දු කියනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා බණ කියනවා වගේ වැඩක්. ඇයි එහෙම කිව්වේ කියලා අපි අහමු. මම මගේ ජීවිතේ රංගපාපු පළවෙනි චිත්‍රපට දෙකේම සංගීතවත් කරේ එතුමා ජැක්සන් ඇන්තනි ජුලියට්ගේ භූමිකාවේ මම සුළු චරිතයක් කරේ. ප්‍රධාන චරිතයක් කරා සොඳුරු දඩබිම චිත්‍රපටයේ අන්ඩ්‍රෝයිසස් අධ්‍යක්ෂණය කරපු සමන් සමරේල නිෂ්පාදනය. එදා අපි ජම්ගිරි උත්සවයේදී ඔක්කොම ඉතින් හරි සතුටකින් ඉන්නවා. කේමදාස මාස්ටර්ලා මට සින්දුවක් කියන්න කිව්වා. මම කියන්නේ 2004 වගේ අපි මේ දැන් නම් පොඩි හරි හයියක් තියෙන කොහොම හරි මේගොල්ලන්ට අල පිච්චයකට හරි මොනවද කියන්නේ සින්දුවක්. ඒක කියන්න බෑ කේමදාස මාස්ටර්ලා සින්දු කියනවා කියන්නේ ඒක මහා භයානක වැඩක්. මම බැහැම කියලා දැන් ඇහෙන්ගෙනවා. මාස්ටර්ට තේරෙනවා හා ඔය ගොඩාක් ලොක් කට්ටියටත් පොඩි වැරදි වෙනවා. ඔයා අද කමන්නේ ඔන්න ඔහේ කියනවා කියලා කිව්වා. කිව්වයි කියලා පටන් ගත්තේ මොකෙද? ආදරේ ඔබ ඔබමයි ඔකි දැන් සාජු එහෙමව දැන්. ඉතින් මාස්ටර්ට මම ඉතින් මේ වෙලාවේ මං ඊට මම මාස්ටර්ට පාඩමක් උගන්වනවා. ඔබ අමරදේවයන්ට කරපු ගීතය මෙහෙමයි. මෙන්න මේ විදිහට අමරදේවයන්ට ඔබ ගායනා කරේ ලස්සන මාහිම මුවන් පැලසේ කදිරයි හපනා එහෙම උගන්වනවා. ඊට පස්සේ නන්දා මාලිනියට ඔබ කරේ කොහොමද? හඳ ආවුන් හදේ පෙන යාදින්. ඊට පස්සේ ටීම් ජයරත්නට කොහොමද? ඊට පස්සේ ඊයස ජෝතිපාලට ආදර මල් පවනේ. එතකොට එම්.එස්. ෆර්නෑන්ඩෝස් පැනඳ කටුගස්ථාන ඊවත් අතහැරලා පෙඩිසිල්වට පනපලයන් ලබන සුමානි ඔය ඵලයන් නියර කැපිලා මෙහෙම ගීත ගණනාවක් මේ විශාල පාරාසයක නිර්මාණ. මම මේ අර අනිත් වල යන්නේ නැහැ. එතුමගේ ඔපෙරාවේ පැත්ත යන්නේ නැහැ. මම මෙතනට ආවේ
එතුමා ගැන විස්තර කරන්න මට වඩා ගොඩාක් අය සංගීත ගැන ඉන්නවා. ඔබට කියන්නේ මම මේ රසිකයෙක් විතරයි. එතුමාගේ ගීත හපු කෙනෙක් කරේ. ඉතින් මම එතුමා මේ ඔක්කොම අහන් හිටියා. එයාට හිතා ගන්න මම ප්‍රොඩියුසර්ලටත් හදන ගීත. හැබැයි මේ හැම ගීතයක්ම හරිම ශක්තිමත් විදිහට අපිට ලබලා දුන්නා. එක චූටි තැනක් තියෙනවා අර මේ හිතුවක්කාර වැඩක් කළා එක තැනකදී. ඒක අද ඔබට කියන්නම්. ඒක මේ චිත්‍රපටියක් හා සම්බන්ධ චිත්‍රපටිය ජනක සහ මංජු චිත්‍රපටියේ දැන් අපිටම ගාමිණී ෆොන්සේකාට චිත්‍රපටියක් ඉන්නවා ගායක පසුබිම් ගානේ ජෝතිපාල. ඒක හරිනේ. විජය කුමාර් තුරුගෙන් ජෝතිපාල. සමහර ගායන මිල්ටන් මල්ලවර්ති. හියුගෝ මාස්ටර්ට මොහිදින් බේක. එහෙම බෙදාගෙන ඉන්නවා ගායකයෝ නළු නිකන්. ජයන්තදාස් පෙරේරා දැන් ජනක සහ මංජු චිත්‍රපටියේ කේමදාස මාස්ටර් හරි අමුතු KW පෙරේරා කේමදාස මාස්ටර් කියන්නේ ඒක බොහොම ගාඩ පොත් වගේ බොහොම හිතවත්. ගොඩක් කියම චිත්‍රපටියේ මෙයා තමයි. අපි ගම් එහෙම ගායකයෝ තුන් දෙනෙක් දැම්ම එක නළුවට ජයන්තදාස් පෙරේරා මාස්ටර්ට. KW එහෙම කරන්න බෑනේ මේ පුළුවන්. ඔබ දන්න ජනප්‍රියම ගීත පළවෙනියටම සුවඳක් දැනීවි හදේවි ආදරේ ලෝකී හා ක්ලැරන්ස් සදාහරණ ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනේවි තාමත් ඒව ලස්සනයි. ඊට පස්සේ චිත්‍රපටයේ මැද්දේදී ජෝතිපාලව කියනවා. ඒ නළුවටම සීතමෝ සංගීත නදෙන් චංචලයිලෝ දෙන්නම් අඳුරුම් රුම් සිත සංසුම් හැබැයි නළුව එකයි. චිත්‍රපටයේ අවසානයේ හරි සෑඩ් යාගේ අම්මා නැහැ සෝනිය දිසා නැති වෙලා අම්මා නැහැ යා වේදනාවකින් දුක් විඳින ගීතයක් ගායනා කරන ඒකට දානවා TM ජයරත්න කොමා පෙතු ඔබ යාද එකම නළුවට මේ බය නැතුව වෙන් කරලා යොදනවා. හැබැයි චිත්‍රපටය අතිශය සාර්ථක වෙනවා. දැන් මම හිතන්නේ ඉස්සාල ආදායම් ලැබෙන මේ ගීත ටික මම හිතන්නේ TM ජයරත්නයන් මම හිතන්නේ අවුරුද්දේ හොඳම ගායකයාට ජනාධිපති සම්මාන පුදුම ලැබෙනවා. මම අර කිව්වේ හිතුවක්කාරී වැඩ සංගීත ශ්‍රේෂ්ඨය කරපු විශිෂ්ට ගාන්ධාරයෙක් තමයි කේමදාස. බය නැතුව අත තිබ්බනේ. දැන් මේ ආපු ගමන් මග ඉස්සරහට අරගෙන යාමේ වගකීම ඔබ බාරගෙන තියෙනවා. මොකද්ද කරන්නේ? අපි මේ තාත්තා නැති වෙලා දැන් අදට අවුරුදු 12ක් වෙනවා. මේ කේමදාස පදනම තුලින් හැම අවුරුද්දකම වගේ අපි කියන performances වැඩමුළු සාකච්ඡා චිත්‍රපටයේ උළෙලවල් තාත්තගේ මතකය විතර කරන්නේ ඒ වගේම තාත්තාගේ සංගීතය ගැන සංගීත චින්තනය ගැන සාකච්ඡාවල් තියන ඒ වගේ නොයෙකුත් වැඩපිළිවෙල මේ අවුරුදු 12ම තුරම කෙරෙනවා කෙරමින් පවතිනවා. මේ අවුරුද්ද තමයි පළවෙනි අවුරුද්ද අපි එහෙම නොකරන දැන් මේ ලංකාවේ ලෝකයේ තියෙන වාතාවරණය නිසා ඒ වුණාට දැන් අපි ජනවාරි වල හිතාගෙන ඉන්නවා තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ආවොත් තාත්තගේ උපන්දිනය ජනවාරි 25 වෙනිදා එදාට මේ කේමදාස පදනම තුලින් මේ කරගෙන ගිය performance එකක් හෝ වැඩමුළුවක් හෝ සාකච්ඡාවක් පවත්වන්න. අර කිව්වා වගේ අපි අර පෙර පූර්විකාවක ඇහුවනේ මේ මාස්ටර් නේද? මාස්ටර් කියන නම ඇහුව ගමන් අපිට මතක් වෙන්නේ කේමදාස මාස්ටර්. මේ හුව මතක් කරගන්න තියෙන තවත් හොඳ ක්‍රමයක්. හෙමින් සැරේ පියාවිදා හෙමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලාවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් වුවමෙන සිනිදු සුකුමල රුවෙන් සරසන විලක් නම් මෙය විලක් වුවමෙන නීල ඉදුවර
කියාවිදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලාවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සාමාන්‍යයෙන් කලාකරුවෙකුගේ නිර්මාණ හැකියාව එක පරම්පරාවකට එක වයස් කාණ්ඩයක් ළඟ නවතින තැන් අපි බොහෝ විට දකින්නේ. හැබැයි මේ කේමදාස මාස්ටර් ළඟ එහෙම දෙයක් නැහැ කියන එක ඔහුගේ අර භාවිතාව තුළ අපිට දැනෙනවා. ඔබෙන් මං අහන්නේ. මේ අත්දැකීම ඔබට තියෙනවා. තවද පැහැදිලි කරන්න. එක් තැනක නවතින්නේ නැතුව ඔහු නියෝජනය කරනවා අපේ සමාජය තුළ ඉන්න සියලු කලාකරුවන්. නවකීන් වෙන්න පුළුවන්, ආධුනිකයින් වෙන්න පුළුවන්, විවිධ තැන්වලට යන්න පුළුවන් විදිහට තමයි ඔහුගේ සංගීත භාවිතාව සිද්ධ කරන්නේ. ඒ අත්දැකීම ඔබ දැක්කනේ? ඔව් දැක්කා. ඔහු කේමදාස මාස්ටර්ගේ මේ පුද්ගල චරිතාපදාන යම්කිසි මේ ප්‍රතිරූප අවශ්‍යතාව නෙමෙයි. දැන් උදාහරණයක් කියන මම වේදිකා නාට්‍ය නළුවෙක්නේ. ඔහු ඒකාධිපති ගත්තත්, මකරාක්ෂය ගත්තත්, ධවල භීෂණ ගත්තත් එහෙම වේදිකාව පැත්තේ තාම දැවැන්තයි. ඒ ඔහුගේ පැත්ත. එතකොට ඔබ එන ටීවී එකට අද අපිට අහන්නවත් හම්බෙන්නේ නැහැ. දඬුබස්නාමානේ සංගීතය තාම ඇහෙනවනේ. අපිට මේ දූවිල්ලෙන් සැදුණු ලියේ බාලුලිය ඔබට මතක නැද්ද වෙදාමිනේ? නැත්නම් එහෙම ගීත දැන් ඇහෙනවද ටීවී එකේ? අද තාමත් යන්චන්සේ මා ඒ ටෙලිනාට්‍ය ඒ එතුමා හදපු ගීත ටික ටීවී එකට මම කියන්නේ. ඊට පස්සේ එන්නේ මම මේ එන්නේ සිනමාවට. අර මම කියපු තව මුරණ්ඩු කෑල්ලක් මම එක තැනක් කියන ලසඳ චිත්‍රපටියේ හරි ලස්සනයි. රාමායන ප්‍රෙඩිසිල්වා කියන චරිතය ගීත ගායනා කරනකොට ඔහුම තමයි ගායනා කරන්නේ. එන්නේ චිත්‍රපටියේ රඟපානවන ඔහුම තමයි. ඔහුට වෙනත් හඬක් දෙන්නේ නැහැ. ඔහුට මොදින් බේග්ගේ හඬ දෙන්නේ නැහැ නේ. මල්ට මිල්ටමල් වාචි හඬ දෙන්නේ නැහැ. ඒක තැනක ලසඳ චිත්‍රපටියේ ටිකක් මේ ලසඳගේ අයියගේ චරිත රඟපාන ප්‍රෙඩිසිල් ටික සීරියස්. ටිකක් අර විහිළු ඉතාලු නැහැ. නංග බේර ගන්න ඕනේ එහෙම චරිතයක්. එයාට සින්දුවක් කියන්න දෙනවා. ප්‍රෙඩිසිල්වා ප්‍රෙඩිට දෙන්න බෑ මේක. ජෝති ඔබ ගියාම මේක ප්‍රෙඩිසිල්වා රඟපාපු දැන් හා ප්‍රෙඩිසිල්වා මමනේ මගේ ඒ මාස්ටර් එහෙම කරන්න බෑ බඹනේ. නෑ මේක සීරියස්. මේකේ ඔයාගේ හඬ බෑ. නේද? ඒක ඊට පස්සේ ජෝති කියන ජර්ම රසේ මං නට මියරෙන් ගත දුම් ජර්ම රසේ මං ඔය ගීතය ජෝති ධම්මල ප්‍රෙඩිසිල්වා රඟපානවා. ඔහගේ ඒ කියන්නේ ඔහු ඒ තීන්දුව ගන්න අධ්‍යක්ෂකවරයාත් ඒකට එකඟතාවය පළ කරනවා එතුමාට. ඒක අර සරලව නෙවෙයි ඔහු විමසා බැලීමක් කළේ. තාම ගැඹුරින් මේ දේවල් හිතුවානේ. මේ කියන්නේ එයා මේ මුළු සමස්ත කෘතිය තුළම ඔහු වැජබෙනවා. ඉතින් විශේෂත්වයේ තියෙන අදටත් මම කියන්නේ ප්‍රේමසිරි කේමදාසයන් ගැන කවුරුත් කතා බහ නොකරන කැලලක් තියෙනවා. ඔහු දේශපාලන සත්වයෙක්. නිකන් අර අපි අර ඡන්දය ඉල්ලන පාර්ලිමේන්තුවට යන යම්කිසි එහෙම හඬක නෙමෙයි. ඔය හැම වෙලාවෙම දුප්පත් මිනිස්සු වෙනුවෙන් තමන්ගේ නිර්මාණය ඇතුලේ තමන්ගේ වේදනාව කැකෑරෙන වේදනාව කෑ ගැව්වා. ඔහු නිකන් නෙමෙයි හැප්පුණේ. ඔහු මහා ජයවර්ධන වගේ රජයකට, ප්‍රේමදාස මහත්තයා වගේ රජයකට යවන රජයන් එක්ක හරි තනියම ඡන්දය ඉල්ලලා නෙමෙයි. මගේ නිර්මාණ වලින් ගහන ප්‍රහාරෙල්ල කරනවා. ඔව් එක තැනකදී මට තාම මතකයි අපි කිලිපොලාගේ තාමත් මන්තර්ජාලයට දැන් මේ සින්දු ඇවිල්ලා තිනවා මැති ඇමතුවරු සීරුවෙන්. බ්‍රෝටෝල් බ්‍රෙස්ට් එයාගේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන කියපු එක විජිතුංග රත්න රචනා කරලා ඒකේ වචන ටික කියන්න මට සින්දු කියන්න බෑ මොකද මේ මැති ඇමතිවරු සීරුවෙන් පෙන්වා දෙති වැසියනට ලේසි නැති පහසු නැති කාර්යයක් බව රට පාලනය සදාකාලික ගීතයක්. ඊට පස්සේ කියනවා මේක හරියට ලස්සනයි. අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත ගොයන් බීජ අංකුර උඩ අතට නොව මඩ අතට හැරෙනවා සිකුරුයි සත්තයි සිකුරු නැත්තම් නෑ. සෞඛ්‍ය ඇමතිතුමා හදිස්සියක් නැත්තම් ගෑනු ගැබ්බරවත් වෙන්නේ නැහැ. එතුමා ඉන්නම ඕනේ නැත්තම් බබලා හම්බෙන්නේ නැහැ. මේක හරි ප්‍රශ්නයක්. ඉතින් ඒගොල්ලෝ ටික තමයි ඉන්න ඕනේ. හැබැයි එන්න එකේදී බ්‍රෙස්ට්ෝයි කේමදාස මාස්ටර් එකතු වෙලා අපිට ඇඟිල්ල දික් කරනවා ජනතාවට. අපි හැමෝම තකතිරෝ අන්න ඒක නිසා තමයි කෙස් පැලෙනා මොලකාරයෝ අතලොස්සක් ඕනේ අපට. අපි හැමෝම තකතිරෝ අන්න ඒක නිසා තමයි
කෙස් පැලිනා මුලකාරයෝ අතලොස්සක්කෝ නේපට මම පොතේ අවසානයේ ඒක තමයි ලියන්නේ. ඒතකොට කේමදාසයන් අවුරුදු 12කට පස්සේ කියන්නේ කලින් 80 දශකයේ ඒක කියන්නේ අදටත් වළංගුයි. ඒ කියන්නේ ඖෂධා කාලිකයි. සමස්ත දේශපාලකයෝ හෝ වෙනත් උදවිය සියලු දෙනා එනවා. කේමදාසයන් ඉන්නවා. එච්චරයි. කේමදාස කියන නම මේ ක්ෂේත්‍රය තුල පවත්වාගෙන යන්න විවිධ දේවල් කරන තැන් ඔබට හමු වෙනවා වෙන්න පුළුවන්. ඒ තාත්තගේ නිර්මාණ පරිශීලනය කරනකොට ඔබට දැනෙන දේ මොකක්ද? ඒක පුළුවන් එක එකනට එක විදිහට පාවිච්චි කරන්න. අර හිතුවක්කාර කෙනෙකුගේ භාවිතාව හිතුවක්කාර විදිහටම පාවිච්චි කරන්න පුළුවන් සමාජයක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ. තාත්තගේ හිතුවක්කාරකම ඇතුලේ ආවේ තාත්තා විසින්ම අධ්‍යයනය කරපු දැනුමකින් තාත්තගේ හිතුවක්කාරකම ආවේ. ඒ කියන්නේ සංගීතයක් නිර්මාණය කරන්න ඉස්සෙල්ලා තාත්තා නිතරම ගෙදර සංගීතය ඇහුවා, සංගීතය ගැන කියෙව්වා, ඒ ගැන අනිත් අයත් එක්ක සංවාද කරා. ඒකින්ද මේ හිතුවක්කාරකම ආවේ තාත්තගේ අධ්‍යයනයත් එක්ක. මං හිතන්නේ දැන් ඒ වගේ කියන්නේ තාත්තගේ ඕනෙම සංගීතඥයෙක්ගේ නොයෙකුත් අර්ථකථන වලට යන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඒක අර සංගීතමය හෝ චින්තනමය අර්ථකථන වලට යන එක මං යන තැනදී මං හිතන්නේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඒ දේ ඇයි ඒ පුද්ගලයා එහෙම ඒ විදිහට නිර්මාණය කරේ කියන එක. ඒ කියන්නේ තාත්තගේ කියන්නේ ඕනිම ගීතයක් ගත්තත්, සංගීත ඛණ්ඩයක් ගත්තත්, තේමා සංගීතයක් ගත්තත් තාත්තා පාවිච්චි කරලා තියෙන සංගීත භාණ්ඩ, ඇයි මේ භාණ්ඩ පාවිච්චි කරේ වෙන භාණ්ඩයක් පාවිච්චි කරන්නේ නැතුව? ඇයි මේ වගේ චිත්‍රපටයකට සංගීතය විතරක් භාවිතා කරේ ගීතයක් පාවිච්චි කරන්නේ නැතුව? ඉතින් ඒ වගේ දේවල් ගැන මම හිතන්නේ මේ අර්ථකථන වලට යනකොට, නව නිර්මාණ කරනකොට, ඒ කියන්නේ ප්‍රතිනිර්මාණ හරි කරනකොට හරිම වැදගත් දැනගන්න ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න. ඇයි එහෙම ඒ කියන්නේ මුල් සංගීතඥවරයා තාත්තා හෝ කවුරු වේවා හෝ ඇයි එහෙම කරලා තියෙන්නේ? ඒ අධ්‍යයනය තුලින් තමයි මම හිතන්නේ නව අර්ථකථනයකට, නව පෙරලියකට යන්න පුළුවන්. ගොඩක් කලාවට මට පේන්නේ අධ්‍යයනයේ නැතුව යන පෙරලියක් කරන්න හදන තැනක්. මම හිතන්නේ එතනදී ලොකු හිඩසක් ඇති වෙනවා. ඒකේ විශේෂත්වය දෙන්නේ දැන් ගොළු හදවත චිත්‍රපටයේ නිශ්ශබ්දතාවයේ සංගීතය කියලා අපිට උගන්වන්නේ. ධම්මි සුගත් පෙන්වෙන ස්ථානය අපි මාරි බටනලාවක් කරේ අඬන මොකක් හරි ගහන්න පුළුවන්. එහෙම තමයි රෙස්ට් මාර්කේ මට නම් මියුසික් කරන්න බෑ. ඒ දෙන නිහඬවම හදවත් ඇතුලේ හෘද ස්පන්දනේ තියෙනවනේ අපි දන්නේ. ඒ දෙන වෙන්නේ ඉතින්. ගීත පාවිච්චි වෙන්නේ නැහැ. ඒක ගීත බුත් නැහැ. ඒක අපිට දරන්න බෑ. දින කතා කරන්නේ තෝ වෙන්නේ නේ ඒක. මේක මේ යන නිහඬතාවයත් සංගීතයක් කියලා අපිට ගන්නවා. ඊට පස්සේ දැන් මමයි සරත් කොතලාවල චිත්‍රපටයක් කරන්නේ. අද මේ මෙතුමිය ඉන්න නිසා කියනවා කේමදාස මාස්ටරේට යන ඇත්තටම මෙතුමා ගාවට කියලා තමයි අපි කියන්නේ අපි ගන්න කියලා. නමුත් ඉතින් අපිට දෙහියන්ගේ පිටින් අපිට ගායත්‍රිය දීලා ගිහින් තියෙනවා හෙවණැල්ල. ගායත්‍රිය අපිට තණ්හරති රංගා චිත්‍රපටයේදී හමු වෙනවනේ. නේද? පස්සේ ඒකේ ඇත්තටම හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට සම්මාන ගණනාවක් ගන්නවා. ඒ ආහ්ලාදයෙන් අපි අපේ චිත්‍රපටයටත් ගන්නවා. ඊට පස්සේ අපේ චිත්‍රපටිය ඇතුළේ දැන් අපිට හරි ආසයි සමහර තැන්වල මේ වාද්‍ය කාණ්ඩ යොදවන්න. මෙයානේ ඉතින් එපා. ඔය දින රංගපානවල ඔය දින හොඳට දින්න ඔය රංගපානස්සේ මොනවද මම ඔය ආස කේකව ගහන්නේ. ඔය යන්න එපා. අවශ්‍ය වෙලාවට මම කරන්නම් කියලා. ඒ තාත්තා එහෙමයි. ඔව් ඒ ඕනේ තැන්වල ඔව් කියන්නේ ඕනේ තැන්වල ඔය ගහන්න එපා. ඔය දිනක මූණවල දෙකේ තියෙනවනේ කොම්ප්‍රෙස්නේ. මම මොකටද ඔය ඇතුළට මේ චිලෝ ගහන්නේ අරව ගහන්නේ යන්න ඕනේ අපි දන්නේ. ඔය දෙන්න මම අවශ්‍ය වෙලාවට මම ගන්නවා කියලා. ඉතින් අපිට හරි සතුටුයි කේමදාස මාස්ටර්ගේ හෙවණල්ලක් අපිට දීලා ගියා. මම ගායත්‍රි නිසා නෙමෙයි කියන්නේ. හතයි සමහර පොඩ්ඩක් හරි කරදරයි. මොකද හේතුව මේ චිත්‍රපටිය අපි සමහර දැන් හරි දැන් අවසන් කළා අවසානෙත් බලනවනේ. ඒ වුණාට උනාට අතන තව චුට්ටක් කරන්න තියෙනවා. කියලා ඉතින් මම බොරු කියන්නේ නැහැ. යාට ඕන. ඒක තමයි දී හොඳ නිර්මාණයක්. ඔව් යා බලන්නේ ලොකු කැපකිරීමක් තව චුට්ටක් අතන වැඩි. ඒක අයින් කරනවා. අර අතන තව දාන්න ඕන කියලා. ඉතින් ඕම හරි කරලා ඉතින් අපිට ඉතින් කේමදාස මාස්ටර් ඒත් එහෙමද නිර්මාණයක් කරන්න ගියාම ලොකු කාලයක් කරගෙන ලොකු අර කිව්වාගේ අධ්‍යයනයක් තියෙනවා කියලා ඔබ කිව්වනේ. ඒ වගේ මේ කාලයක් ගන්නවා ඒ වගේ වැඩක් කරන්න. කියන්නේ මේ ශබ්දාගාරයට ගියාම යනකොට ඒක තප්පර ගානක වගේ තාත්තගේ කියන්නේ ඒ අදහස එනවා. ඒ වුණාට ඊට ඉස්සෙල්ලා කියන්නේ ගොඩක් අය නොදකින්න පැත්තක් තමයි අපි ගෙදරදී දකින්න පැත්ත තමයි තාත්තයි කියන්නේ ලොකු අධ්‍යයනයක් දෙනවා කියලා. අධ්‍යයනයත් එක්ක යමක් කළ යුතුයි කියන දෙයට හොඳ ආදර්ශයක් දෙනවා ඔබේ පියා. ඒ සංගීත භාවිතය ඔහුගේ හැසිරීම මේ සියල්ල අධ්‍යයනය කරාම.
හොඳයි මේ වැඩසටහන නිමා කරන්නත් අපි තෝරගන්න විශේෂ ගීතයක් ද නිවුස්පේපර් චිත්‍රපටයේ ගීතයක්. ඔබ යෝජනා කරන ඒ ගීතය ගන්න ඕනේ කියලා ඊයේ. මම ඒකේ මහාචාර්ය සුනිල් ආරච්චියන් ගීත රචනය නන්දා මාලිනිය ගායනා කරනවා. මෙතුමි ඒ කියන්නේ කේමදාස මාස්ටරේ නන්දා මාලිනියයි සුනිල් ආරච්චියන් එකතුලා මහා නිර්මාණ ගොඩක් කරලා තිබුණානේ. ඉතින් මට මොනම චිත්‍රපටය ඇතුලේ ආයි කේමදාස මාස්ටර්ගේ හැවණැල්ලත් එක්ක සුනිල් මහාචාර්යතුමයි නන්දා මාලිනිය එකතු කරලා ගීතයක් නිර්මාණය කරා. අතිශය සාර්ථක වුණා ගීතය. මිනිස්සු හරියට වැළඳ ගත්තා. ඒක ඉතින් ප්‍රේක්ෂක ඔබගේ මතයක්. ඉතින් මං හෙටටත් මම කියන්නේ ඉතින් අපිට හෙට ඉච්චර කළුවර නැහැ. අපි ඔක්කොම ජීවිතේ ඉපදෙනවා මේ යනවා. ඉතින් මාස්ටර් අපි ළඟ ඉන්නවා ඒ තමයි ගායත්‍රි ඉන්නවා කියලා කියන්නේ. හොඳයි. ඉතින් ඒක අපිට බලමු. අපි බලමු. මේ ගීතයත් සමග අපි වැඩසටහනෙන් සමුගන්නවා. කේමදාස මාස්ටර්ගේ 12 වෙනි ගුණානුස්මරණය නිමිති කරගෙනයි මේ කෙටි සාකච්ඡාව සිදු කළේ. ගායත්‍රි කේමදාස ඔබට බොහොම ස්තුතියි. කුමාර තිරිමාදුරු ඔබට බොහොම ස්තුතියි. මේ ගීතයත් සමග අපි සමුගෙන යනවා. ඔබ හැමදෙනාටමත් නිදුක් නිරෝගීමත් අනාගතයක්.